දරුවනේ අදත් අපි ඔබ මුණ ගැහෙන්නේ සෛලීය පදනම කොටසේ තවත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න. අද අපි ඒක පටලමය ඉන්ද්‍රියකා කීපයක් සාකච්ඡා කිරීමටයි නියමිත වෙන්නේ. ඉතින් පසුගිය පාඩම් ඔබ නැරඹුවා නම් ඔබට ද්විත්ව පටලමය ඉන්ද්‍රියකා ඒක පටලමය ඉන්ද්‍රියකා කීපයක්ම අපි සාකච්ඡා කර අවසන් කළා. එම නිසා අද දවසේදී තවත් ඒක පටලමේ ඉන්ද්‍රියකා කීපයක්ම අපේ සාකච්ඡාවට භාජනය වෙනවා. දැන් මුලින්ම සාකච්ඡා කරන්නේ මම ලයිසෝම පිළිබඳව. මේ ලයිසෝම පිළිබඳ ඉංග්‍රීසි පතපොතේ සඳහන් වෙන සඳහනක් තියෙනවා. ඒ තමයි ලයිසෝම් සහ සුයිසයිඩ් බෑග්ස් කියලා. කියන්නේ ලයිසෝම වනාහි සියදි විනාශක මලු. මොකද්ද මේ සියදි විනාශක මලු කියන්නේ? යම් කිසි දෙයක්කට අපි කියනවා නම් සියදි විනාශක මල්ලක් කියලා. ඒ කියන්නේ එයාට පුළුවන්කමක් තියෙනවා වටපිටාවේ තියෙන කට්ටියත් විනාශ කරගෙන එයාවත් විනාශ කරගන්න. ඒකනේ සියදි විනාශක මල්ලක් කියලා අදහස් කරන්නේ. ඉතින් එතකොට මේ ලයිසෝම සියදි විනාශක මලු කියන්නේ ඇයි කියන එක අද අපේ සාකච්ඡාවේදී මම පැහැදිලි කරනවා. ලයිසෝම කියන්නේ මොනවද කියලා අපේ විෂය නිර්දේශය තුල පැහැදිලිව සඳහන් වෙනවා. ජීර්ණ ක්‍රියාකාරීත්වයක් දරන ජීර්ණ ක්‍රියාකාරීත්වයකට දායක වෙන ඔක්සිකරණ එන්සයිම් අඩංගු ඒක පටලමය ආශයිකා. ජීර්ණ ක්‍රියාකාරීත්වයක් සඳහා දායක වන නැත්නම් සහභාගී වන ඔක්සිකරණ එන්සයිම් අඩංගු ඒක පටලමය ආශයිකා තමයි ලයිසෝම කියන්නේ. පසුගිය පාඩම් වලින් අපි ඉගෙන ගත්තා ලයිසෝම සම්භවය වෙන්නේ කාගෙන්ද කියලා. කාගෙන්ද? ලයිසෝම සම්භවය වෙන්නේ මේ ගොල්ගි උපකරණයෙන්. ගොල්ගි උපකරණයේ කෘත්‍යයන් තුනෙන් දෙවනි කෘත්‍ය විදිහට අපි සඳහන් කරේ ලයිසෝම නිපදවීම. එතකොට ලයිසෝම වල සම්භවය සිද්ධ වෙන්නේ ගොල්ගි උපකරණයෙන්. මේ ලයිසෝමයක් ඇතුලේ ජීර්ණ හැකියාවක් දරන ඔක්සිකරණ නැත්නම් ඔක්සිකාරක එන්සයිම රාශියක් තියෙනවා. මේ එන්සයිම අතරින් ප්‍රධාන කාබනික සංයෝග හතරම බිඳ හෙලන්න ජල විච්ඡේදනය කරන්න හැකියාවක් තියෙන එන්සයිම වර්ග හතරක්ම තියෙනවා. එන්සයිම නෙමෙයි එන්සයිම වර්ග. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කළ හැකි එන්සයිම් වලට පොදුවේ කියන්නේ කාබෝහයිඩ්‍රේට්ස් කියලා. ප්‍රෝටීන ජීර්ණය කළ හැකි එන්සයිම් වලට කියන්නේ ප්‍රෝටියේස් කියලා. ලිපිඩ ජීර්ණය කළ හැකි එන්සයිම් වලට කියන්නේ ලයිපේස් කියලා. ඒ වගේම න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලික් අම්ල ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම් වලට කියන්නේ නියුක්ලියේස් කියලා. ඉතින් මේ කාණ්ඩ හතරම ලයිසෝමයක් ඇතුලේ දකින්න පුළුවන්. හරි? ඒතර බලන්න මේ කරුණු ටික ජීර්ණ ක්‍රියාකාරීත්වයක් ඉටු කිරීමට දායක වන තනි පටලයකින් වට වූ ආශයිකා. ජීර්ණ ක්‍රියාකාරීත්වයක් ඉටු කිරීමට දායක වන එක පටලයකින් වට වෙච්ච ආශයිකා. ඒවා තුල කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල වගේ කාබනික සංයෝග බිඳහෙලීම උත්ප්‍රේරණය කරන එන්සයිම, ජල විච්ඡේදක එන්සයිම මේ ලයිසෝමයක් ඇතුලේ අන්තර්ගතයි. ලයිසෝමයක් ඇතුලේ මේ එන්සයිම වර්ග සියල්ලම තියෙනවා. දැන් එතකොට ගත්තොත් අපි මෙහෙම ලයිසෝමයක් ගත්තොත් මේ ලයිසෝමේ ජල විච්ඡේදක එන්සයිම රාශියක් තියෙනවා. එතකොට මේ ලයිසෝමය ඇතුලේ තියෙන එක එන්සයිමයක් තමයි එන්සයිම කාණ්ඩයක් තමයි කාබෝහයිඩ්‍රේට්ස්. මේවට පුළුවන් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන්න. ඒ වගේම තව එන්සයිම කාණ්ඩයක් තමයි ලයිපේස් කියන්නේ. ලිපිඩ ජීර්ණය කරන්න පුළුවන්. තවත් එන්සයිම කාණ්ඩයක් ප්‍රෝටියේස්, ප්‍රෝටීනමය සංයෝග ජීර්ණය කරනවා ප්‍රෝටියේස් එන්සයිම. ඒ වගේම නියුක්ලියේස් එන්සයිම න්‍යෂ්ටික අම්ල ජීර්ණය කරනවා නියුක්ලියේස්. මේ එන්සයිම වර්ග හතරම මේ එකම ලයිසෝමයක් ඇතුලේ අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් දරුවනේ ලයිසෝමයක් ස්වභාවික තත්වයටදී අක්‍රීයව පවතින්නේ. හැබැයි යම්කිසි ද්‍රව්‍යයක් යම්කිසි ව්‍යුහයක් ලයිසෝමයේ මේ තනි පටලයේ ස්පර්ශ වුණොත් ඔන්න එතකොට ලයිසෝමයේ ඇතුලේ තියෙන එන්සයිම ටික ඇක්ටිව් වෙනවා, සක්‍රීය වෙනවා. ඊට පස්සේ එන්සයිම අදාළ ජීර්ණ ක්‍රියාවලිය සඳහා සහභාගී වෙනවා. සාමාන්‍ය තත්වයටදී ලයිසෝමය අක්‍රීයව ඉන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් මේ ලයිසෝම පටලේ ගෑවුණත් ඇති ඇතුලේ තියෙන එන්සයිම සක්‍රීය වෙලා ඒ ක්‍රියාවන් ඉෂ්ට සිද්ධ කරනවා. හරි.
අපි බලමු ඊළඟට මොකක්ද අපිට කතා කරන්න තියෙන්නේ. හිස් පිටුවක් දරුවන්ට පේනවා. දැන් මේ හිස් පිටුව තුල මම සූදානම් වෙන්නේ ලයිසස් වයිම වලින් ඉටු කරන කෘත්‍යයන් ටික රූප සටහනක් ඇසුරෙන්ම පැහැදිලි කරන්න. රූප සටහනක් ඇසුරෙන්. හරි? දැන් මෙන්න මෙහෙම තේරුම් ගමු අපි. මේ තමයි ප්ලාස්ම පටලය. මේ ප්ලාස්ම පටලය. දැන් මේ ප්ලාස්ම පටලේ මේ ප්ලාස්ම පටලයට පිටින් තියෙනවා ආහාර අංශුවක්. ආහාර අංශුවක්. මෙවැනි ආහාර අංශුවක් ප්ලාස්ම පටලයට පුළුවන් අර ඇමීබා හදනවා වගේ ව්‍යාජපාද නිර්මාණය කරමින් ගිල ගන්න පුළුවන්. මෙහෙම ගිලිනවට අපි ලස්සන වචනයක් කියනවා භක්ෂ සෛලිකතාවය කියලා. භක්ෂ සෛලිකතාවය. ඒතර එතනදි සිද්ධ වෙන්නේ මේ වගේ ස්ථාන දෙකක් ඔන්න මම මැකුවා. දැන් බලන්න මම මේ අඳින ව්‍යුහය. දැක්කද? ව්‍යාජ පාදයක් සාදමින් මේ ආහාර අංශුව ගිල ගන්නවා. ගිල ගන්නවා විතරක් නෙමෙයි. ඒ ආහාර අංශුව වටේට ප්ලාස්ම පටලේනුත් යම් ආවරණයක් නිර්මාණය කරනවා. ඒ අනුව මේ සිදුවීම මම අංක 1 කියලා ලකුණු කරනවා. මේ ආහාර අංශුව මෙන්න ආහාර අංශුව එයා වටේට ප්ලාස්ම පටලේනුත් ආවරණයක් නිර්මාණය කරනවා. අපි ඒක වෙන පාටකින් ලකුණු කරමු. ඒ ආවරණය මං රතු පාටින් ලකුණු කරලා පෙන්නන්න. ඔන්න ඔහොම. මේ බලන්න. දැන් මේ ආහාර අංශුව පැමිණෙනවා දරුවෝ අපේ කතානායකයා වෙච්ච ලයිසෝමයේ වෙත. ලයිසෝමය ගැන අපි කතා කරන්නේ. ලයිසෝමය වෙත මේ ආහාර අංශුව පැමිණෙනවා. මෙන්න ලයිසෝමයේ තියෙන ජල විච්ඡේදක එන්සයිම්. මෙන්න ජල විච්ඡේදක එන්සයිම්. දැන් ඇවිල්ලා මේ ආහාර අංශුව ගැටෙනවා නැත්නම් ස්පර්ශ වෙනවා ලයිසෝමයත් එක්ක. ඒතර ස්පර්ශ වෙද්දී මම ලකුණු කරනවා අර පටලය ගෑවෙනවා. මෙහෙම පටලය ස්පර්ශ වෙනවා ලයිසෝමයත් එක්ක. දැන් ඒ පටලයට ඇතුලෙන් ඉන්නේ කවුද? ඒ පටලයට ඇතුලෙන් ඉන්නවා අර ආහාර අංශුව. මෙන්න ආහාර අංශුව. හොඳට තේරුම් ගන්න මේක. දැන් මොකද වෙන්නේ? ස්පර්ශ වෙච්ච ගමන් මේ ලයිසෝමය ඇතුලේ ඉන්න එන්සයිම ටික සක්‍රිය වෙලා වහාම අර ආහාර අංශුව ජල විච්ඡේදනය කරන්න අදාළ එන්සයිම පමණක් මෙන්න ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස අර අදාළ ආහාර අංශුව කුඩා සංඝටක බවට බිඳ වැටෙනවා. කුඩා සංඝටක. මම මේ සමස්ත සිදුවීම දරුවනේ අංක 1 සිදුවීම කියලා ලකුණු කරනවා. අංක 1 සිදුවීම. එතකොට අංක 1 සිදුවීම මොකද්ද? මම කැමති ඊළඟ පිටුවට යන්න. මං අංක 1 සිදුවීම කෘත්‍ය මෙතන ලියනවා. මොකක්ද ඇත්තටම උනේ මෙතනදී? මෙතනදී උනේ භක්ෂ සෛලිකතාවයේ මගින් ලබාගත් ආහාර අංශුව ජීර්ණය කරා ලයිසෝමයේ ජල විච්ඡේදක එන්සයිම මගින්. ඒක අපි පාඩම් කරමු. මාත් එක්ක කියන්න බලන්න. භක්ෂ සෛලිකතාවයේ මගින් ලබාගත් ආහාර අංශු ජීර්ණය කිරීම. ඕක තමයි ලයිසෝමයේ පළවෙනිම කෘත්‍යය. හරි. ඔන්න මාත් එක්කම ලියමු. භක්ෂ සෛලිකතාව මගින් ලබාගත් ආහාර අංශු මොනා කරනවද? ජීර්ණය. භක්ෂ සෛලිකතාවයේ මගින් ලබාගත් ආහාර අංශු ජීර්ණය. ඔය තමයි අංක 1. දැන් මං එනවා අංක 2ට. දෙවෙනි කෘත්‍යය. මම මේ රූප සටහන් මාරු කර කර ඔයාලට මේක පැහැදිලි කරනවා. බලන්න දරුවෝ. බාහිරින් තියෙනවා සමහර අංශු. x කියලා කෙනෙක් බාහිරින් ඉන්නවා. එයා එන්නේ නැහැ. එයාව ඇතුළට ගන්න බෑ. අන්න ඒ වගේ වෙලාවක අපි මොකද කරන්නේ? එයා එන්නේ නැත්තම් ලයිසෝමේ යනවා එතෙන්ට. මෙන්න ලයිසෝමේ එතෙන්ට යනවා. ගිහිල්ලා ප්ලාස්ම පටලයට ස්පර්ශ වෙලා ස්පර්ශ වෙන්න ඕනනේ. ස්පර්ශ වෙලා ජල විච්ඡේදක එන්සයිම ස්‍රාවය කරනවා.
ඇතුලේ තියෙන දේවල් එළියට දානවා. මේ අංක 2 සිදුවීම. අංක 2. එළියේදී මෙයා ජීර්ණය වෙනවා, මෙයා බිඳ වැටෙනවා. සෛලෙන් පිටතදී ජීර්ණයක් වෙනවා අපි මේකට කියන්නේ බහිස්සෛලික ජීර්ණය නැත්නම් බහිස්සෛලිකතාව. ඒතොර බහිස්සෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය ඇතුලේ තියෙන ද්‍රව්‍ය සෛලෙන් පිටතට පරිවහනය. බහිස්සෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය සෛලෙන් පිටතට පරිවහනය කිරීම. ඒක තමයි දෙවනි කෘත්‍යය. මම ලියනවා දෙවනි කෘත්‍යය. බහිස්සෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය සෛලයෙන් පිටතට පරිවහනය. සෛලයෙන් පිටතට පරිවහනය. පරිවහනය කිරීම. ඒක තමයි දෙවනි කෘත්‍යය. දැන් ඔයාලට හොඳටම තේරුණා. දරුවනේ තුන්වෙනි කෘත්‍යයට මම යනවා. තුන්වෙනි කෘත්‍යයට. මේ බලන්න. වයසට ගියපු මයිටොකොන්ඩ්‍රියාවක් වගේ ඉන්ද්‍රියකාවක්, සෛලීය ඉන්ද්‍රියකාවක් වයසට ගිහිල්ලා මේ බලන්න ඇඹරිලා වගේ පේන්නේ. ඉතින් මෙහෙම කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ජීවිතයේ අවසාන කාලවකවානුවේදී ලයිසෝසෝමයට සම්බන්ධ වෙනවා. ස්පර්ශ වෙනවා. වෙච්ච ගමන් මේ බලන්න. එයාව බිඳ හෙලන්න ඕන ජල විච්ඡේදක එන්සයිම ස්‍රාවය වෙනවා. මෙන්න අංක 3. ඒකේ ප්‍රතිඵලය ලෙස ඒ මයිටොකොන්ඩ්‍රියාව බිඳ වැටෙනවා. සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා. අංක 3. මොකක්ද අංක 3? ගෙවී ගිය ඉන්ද්‍රියකා ජීර්ණය කිරීම. මේකෙන් පෙන්වන්නේ ගෙවී ගිය ඉන්ද්‍රියකා, වයස්ගත ඉන්ද්‍රියකා ජීර්ණය කරලා දානවා. මම එහෙනම් ලියනවා මෙතන. ගෙවී ගිය ඉන්ද්‍රියකා සෛලීය ඉන්ද්‍රියකා ජීර්ණය කිරීම. ගෙවී ගිය සෛලීය ඉන්ද්‍රියකා ජීර්ණය කිරීම. අවසානම එක. අවසාන එක. බලමු අවසාන කෘත්‍ය මොකක්ද කියලා. සමහර වෙලාවට අහඹු ලෙස දරුවනේ මේ ලයිසෝසෝමේ පටලය බිඳ වැටෙන්න පුළුවන්. අහඹු ලෙස ලයිසෝසෝමේ පටලය බිඳ වැටෙන්න පුළුවන්. මේ වගේ තැන් තැන් වලින් බිඳ වැටෙනවා. මෙහෙම බිඳ වැටුනම අර ජල විච්ඡේදක එන්සයිම සියල්ලම නිදහස් වෙනවා අවට පරිසරයට. මේ දැන් වෙනදට එළියට එන්නේ අදාළ කෙනා ජීර්ණය කරන්න ඕන ජල විච්ඡේදක එන්සයිම විතරයි. නමුත් මෙහෙම පටලයේ යම් තැනකින් බිඳ වැටුන ගමන් පටලයේ ඇතුලේ තිබ්බ සියලු එන්සයිම නිදහස් වෙනවා. හැමෝටම නිදහසක් ලැබෙනවනේ එළියට එන්න. මේ නිදහසත් සමග මේ සෛලයක තියෙන හැම මුණ ගැහෙන ඉන්ද්‍රියකාවක්ම මේ එන්සයිම විසින් මොනා කරන්න පටන් ගන්නවද? බිඳ හෙලන්න පටන් ගන්නවා. බිඳ හෙලන්න පටන් ගන්නවා. දැන් මේ මම අඳින්නේ අපි පසුගිය දවසක පාඩමකදී සාකච්ඡා කරපු සෛලේ පාලකයා න්‍යෂ්ටි. දැන් මේ අඳින්නේ සෛලයේ ශක්ති බලාගාරයේ ජව පොළ මයිටොකොන්ඩ්‍රියා. ඉතින් මේ වගේ අයට පහර දෙනවා මේ ජල විච්ඡේදක එන්සයිම් වලින්. මෙන්න මේ වගේ. බලන්න. විනාශ වෙනවා. මේ නිසා මේ ඉන්ද්‍රියකා සියලුම ව්‍යුහයන් බිඳ වැටෙනවා. හරි? මේවා බිඳ වැටෙනවා. ඒ වගේ මෙතනින් නතර වෙන්නේ අවසානයේදී තමන්වම විනාශ කරගන්නවා. ඒකයි අපේ අංක 4 කරුණ. මුළු සෛලයම විනාශ කරලා අවසානයේදී තමන්වත් විනාශ කරගන්නවා. ඉතින් තමන්ව විනාශ කරගන්නවා නම් ඒ සිදුවීමට අපි කියන්නේ ස්වයං ජීර්ණය. තමන්වම කා ගන්නවා. කාලා විනාශ කරගන්නවා. එහෙමනම් ස්වයං ජීර්ණයක් සිද්ධ වෙනවා. ස්වයං ජීර්ණයේ බරපතලම කරුණ තමයි අවසාන ප්‍රතිඵලයේ සෛලය
මිය යෑමට ලක් වෙනවා. ඒ නිසා ස්වයං ජීර්ණය මගින් සෛල මිය යාම ඒකත් මෙයාගේ කෘත්‍යයක්. එතකොට ලයිසෝම පිළිබඳව සියලුම කෘත්‍යයන් ටික මම දැන් සාකච්ඡා කරලා ඉවරයි. මතක් කරමු මාත් එක්ක මොනවද කෘත්‍යයන් ටික? පළවෙනි කෘත්‍යය තමයි භක්ෂ සෛලිකතාවයේ මගින් ලබාගත් ආහාරංශු ජීර්ණය. දෙවෙනි එක බහික් සෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය සෛලෙන් පිටතට පරිවහනය කිරීම. තුන්වෙනි කෘත්‍යය තමයි ගෙවී ගිය ඉන්ද්‍රියිකා ජීර්ණය කිරීම. හතරවෙනි කෘත්‍යය ස්වයං ජීර්ණය මගින් සෛල මිය යාම. මං හිතනවා දරුවෝ ඔබට මේ සියලුම කාරණා මනාව පැහැදිලි වෙන්නට ඇති. අපි ඊළඟ ව්‍යුහයට යමු. පෙරොක්සිසෝම. පෙරොක්සිසෝම තව කෙනෙක් ඉන්නවා ග්ලයොක්සිසෝම. පැරණි විෂය නිර්දේශයන් තුල මේ සෛලීය ඉන්ද්‍රියිකා ගැන සඳහන් කරේ ශුද්‍ර දේහ කියන මාතෘකාව යටතේ. ශුද්‍ර දේහ වර්ග දෙකයි, එක කාණ්ඩයක් පෙරොක්සිසෝම, තව කාණ්ඩයක් ග්ලයොක්සිසෝම කියලයි පැරණි විෂය නිර්දේශය තුල අපි මේ කරුණු සාකච්ඡා කළේ. නමුත් නව විෂය නිර්දේශය තුලදී මේ ශුද්‍ර දේහ කියන පදය ඉවත් වෙලා තියෙනවා. ඒ වෙනුවට මේ සමාජිකයන්ගේ සාමාන්‍ය නම්ම තමයි පාවිච්චි කරන්නේ පෙරොක්සිසෝම සහ ග්ලයොක්සිසෝම. දැන් පෙරොක්සිසෝම කියන කාණ්ඩය මේ ඒක පඩල මේ ඉන්ද්‍රියිකාව ශාක සත්ත්ව සෛල දෙකේම පොදුවේ දකින්න පුළුවන්. නමුත් ග්ලයොක්සිසෝම කියන ඉන්ද්‍රියිකාව දකින්න ලැබෙන්නේ ශාක සෛලවල පමණයි. විශේෂයෙන්ම මේද සංචිත කරන පටකවල ශාක පටකවල ග්ලයොක්සිසෝම බහුලව මුණ ගැහෙනවා. ග්ලයොක්සිසෝම කියන්නේ එක්තරා විදියකින් විකරණය වෙච්ච නැත්නම් වෙනස් වීම වලට ලක් වෙච්ච විශේෂිත පෙරොක්සිසෝම වර්ගයක්ම තමයි. පෙරොක්සිසෝම වල යම් යම් වෙනස් වීම වලට ලක් වෙලා තමයි මේ ග්ලයොක්සිසෝම නිර්මාණය වෙන්නේ. දැන් පෙරොක්සිසෝම ගැන සහ ග්ලයොක්සිසෝම ගැන කතා කරද්දී විශේෂම කාරණාව තමයි මේවායේ ඔක්සිකරණ එන්සයිම අඩංගුයි. ඔක්සිකරණ එන්සයිම අඩංගු ඒක පටලමය කුඩා ආශයිකා නැත්නම් කුඩා ඉන්ද්‍රියිකා ලෙස මොවුන්ව හඳුන්වන්න පුළුවන්. ඔක්සිකරණ එන්සයිම සහිත තනි පටලයකින් වට වූ ආශයිකා. දැන් ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් දෙකේම දකින්න ලැබෙනවා පෙරොක්සිසෝම. දැන් පෙරොක්සිසෝම වල විශේෂත්වය තමයි මේ පෙරොක්සිසෝමයක් ඇතුලේ ඉන්න ඔක්සිකරණ එන්සයිම වලින් එක විශේෂ එන්සයිමයක් ඉන්නවා. එයාගේ නම කැටලේස්. මේ කැටලේස් කියන එන්සයිමයට පුළුවන් සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන විෂ සංයෝගයක් තියෙනවා H2O2. ඔබ අහලා ඇති හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඉතින් මේක එක්තරා විදිහක දූලක වර්ගයක්, විෂ වර්ගයක්. මේ H2O2 කියන විෂ වර්ගය බිඳ හෙලීමේ හැකියාව තියෙන කැටලේස් එන්සයිමේට. ඒ H2O2 ජලය සහ ඔක්සිජන් බවට බිඳ හෙලන ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ කැටලේස් එන්සයිමය මගින්. ඒ කැටලේස් අන්තර්ගත වෙලා තියෙන්නේ පෙරොක්සිසෝමයක් ඇතුලේ. හරි. එතකොට මෙන්න කරුණු ටික බලන්න. ඔක්සිකරණ එන්සයිම සහිත තනි පටලයකින් වට වූ ආශයිකා. ඔක්සිකරණ එන්සයිම සහිත තනි පටලයකින් වට වෙච්ච ආශයිකා තමයි පෙරොක්සිසෝම කියන්නේ. ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් මේ ඉන්ද්‍රියිකාව දකින්න පුළුවන්. පෙරොක්සිසෝම තුල ඇති එන්සයිම මගින් H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බිඳ හෙලන ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරයි. මම කැමති දරුවන්ගේ වැඩිදුර අවබෝධය සහ දැනුම සඳහා මේ ප්‍රතික්‍රියාව ලියලා පෙන්නන්න. මේ බලන්න. H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. එයාව බිඳ හෙලලා ලබා දෙන ප්‍රතිඵලය තමයි ජලය සහ ඔක්සිජන් වායුව. දැන් මේවායේ විෂ ගතියක් නැහැ. නමුත් මේවා විෂයි. දැන් විෂ දෙයක් විෂ නැති දෙයක් බවට පත් කරනවා. මේක අපි කතා කරා. මේකට තමයි කියන්නේ විෂ හරණය. එහෙම බලාගෙන ගියාම එහෙනම් පෙරොක්සිසෝම කියන්නේ විෂ හරණයට දායක වෙන අපිට මුණ ගැහෙච්ච දෙවනි සමාජිකයා. මොකද පළවෙනි සමාජිකයා තමයි සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා. එහෙනම් දරුවනේ H2O2 බිඳ හෙලන්නේ ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ මෙන්න මේ එන්සයිමෙන්. කැටලේස් එන්සයිමය. කැටලේස් එන්සයිමය මගින් තමයි මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. පෙරොක්සිසෝම වල කෘත්‍යයන් ගැන දැන් අපි සලකා බලමු. කෘත්‍යයන් දෙකක් තියෙනවා. එකක් තමයි පෙරොක්සයිඩ් වල විෂහරණය කිරීම. H2O2 වැනි පෙරොක්සයිඩ් වල විෂහරණය. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා කරපු කෘත්‍යයක්ම මෙයාටත් පුළුවන්. මතකද මයිටොකොන්ඩ්‍රියා ගැන අපි කතා කරා එක්තරා පාඩමකදී. එතකොට එතනදී කිව්වා මයිටොකොන්ඩ්‍රියා C3 ශාකවල ප්‍රභා ශ්වසනයට දායක වෙනවා. ඒ හැකියාවම තියෙන අනිත් කෙනා තමයි පෙරොක්සිසෝම. එනෝ පෙරොක්සිසෝම වල කෘත්‍යයන් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි පෙරොක්සයිඩ් වල විෂහරණය කිරීම. අනෙක තමයි C3 ශාකවල ප්‍රභා ශ්වසනයට දායක වීම. හොඳයි. මම මේ දෙකම සටහන් කරන්නම්. පළවෙනි කෘත්‍යය තමයි පෙරොක්සයිඩ් වල
පෙරොක්සයිඩ් වල විෂහරණය පෙරොක්සයිඩ් වල විෂහරණය කිරීම. දෙවනි කෘත්‍ය තමයි C3 ශාකවල ප්‍රභා ශ්වසනය සිදු කිරීම. C3 ශාකවල ප්‍රභා ශ්වසනය සිදු කිරීම. ග්ලයොක්සිසෝම ගැනත් මේ ඊළඟ කාරණාවේදී සාකච්ඡා වෙනවා. ශාකවල මේද සංචිත පටක තුල හොඳට මතක තියාගන්න මේද බහුල පටකවල තමයි මේ ග්ලයොක්සිසෝම ඉන්නේ. විශේෂිත පෙරොක්සිසෝම වන ග්ලයොක්සිසෝම ඇත. මතක තියාගන්න ග්ලයොක්සිසෝම කියන්නේ එක්තරා විදිහකින් විශේෂණය වෙච්ච වෙනස් වීම වලට ලක් වෙච්ච පෙරොක්සිසෝම වර්ගයක්. ග්ලයොක්සිසෝම වල කෘත්‍ය ලිවීම සඳහා මම මෙතන හිස්තැනක් සම්පාදනය කරා. මොකද්ද ග්ලයොක්සිසෝම වල කෘත්‍ය? ග්ලයොක්සිසෝම වලින් කරන්නේ දරුවනේ මේද අම්ල සීනි බවට පරිවර්තනය කිරීම. හරි සරලයි. මේද අම්ල සීනි බවට පරිවර්තනය කිරීම තමයි ග්ලයොක්සිසෝම වලින් සිද්ධ වෙන්නේ. බලන්න. මේද අම්ල සීනි බවට පත් කරයි. ග්ලයොක්සිසෝම කරන්නේ මේද අම්ල සීනි බවට පරිවර්තනය කිරීම පත් කිරීම. එවනම් අපි සාරාංශයකට එමු. පෙරොක්සිසෝම ඔක්සිකරණ එන්සයිම අඩංගු තනි පටලයකින් ආවරණය වෙච්ච ආශයිකා තමයි පෙරොක්සිසෝම කියන්නේ. මේවායේ තියෙන ඔක්සිකරණ එන්සයිම වලට විශේෂයෙන්ම කැටලේස් එන්සයිමයට පුළුවන් පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන විෂ සංඝටකයක් වන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බිඳහෙලීමේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්න. පෙරොක්සිසෝම ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් දෙවර්ගයේම දකින්න ලැබෙනවා. හැබැයි පෙරොක්සිසෝම වලින්ම වෙනස් වෙලා හැදෙන විශේෂිත පෙරොක්සිසෝම වර්ගයක් වන ග්ලයොක්සිසෝම ශාක සෛලවල විතරයි තියෙන්නේ. විශේෂයෙන්ම මේද සංචිත ශාක පටකවල තමයි ග්ලයොක්සිසෝම දකින්න ලැබෙන්නේ. ග්ලයොක්සිසෝම මේද අම්ල සීනි බවට පත් කරනවා. පෙරොක්සිසෝම වලින් කරන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැනි පෙරොක්සයිඩ් වල විෂහරණය කිරීමත් ඒ වගේම C3 ශාකවල ප්‍රභා ශ්වසනයට දායක වීමත්. ඒ අනුව ග්ලයොක්සිසෝම පෙරොක්සිසෝම පිළිබඳ අධ්‍යයනය අපි අවසන් කරනවා. මම කැමති දරුවෝ දැන් කතා කරන්න පක්ෂම සහ කශිකා ගැන. මේ දෙන්නෙක්. හැබැයි මේ දෙන්නම එකම මාතෘකාවක් යටතේ සාකච්ඡා කරන්නේ මේ දෙන්නම හැදිලා තියෙන මූලික ව්‍යුහය එක හා සමාන නිසා. පක්ෂම සහ කශිකා කියලා අදහස් කරන්නේ සෛලවල චලනවලට දායක වෙන විවිධ ව්‍යුහයන්. පක්ෂම කශිකා භාවිතා කරලා ඒවා තියෙන සෛලවලට ඒවා භාවිතා කරලා පුළුවන් සෛලයේ තව තැනකට විස්ථාපනය වෙන්න. සෛලයේ තව තැනකට විස්ථාපනය කරන්න හැකියාවක් තියෙනවා. දැන් කශිකාවක් දරන ප්‍රධානම සෛලයක් තමයි මානව ශුක්‍රාණු සෛලය. මානව ශුක්‍රාණු සෛලය. මේ මානව ශුක්‍රාණු සෛලයට තම කශිකාව භාවිතා කරලා ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුලින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් පක්ෂම තියෙන ප්‍රසිද්ධම සෛලයක් තමයි දරුවනේ මේ පැරමීසියම්. ඒක සෛලික ප්‍රොටිස්ටා සමාජිකෙක්. පැරමීසියම්ට තමන්ගේ පක්ෂම භාවිතා කරලා ඒ තැනින් තව තැනකට ගමන් කරන්න සංචරණය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ කශිකා සහ පක්ෂම වල වෙනස්කම් කීපයකුත් තියෙනවා. කශිකා සාපේක්ෂව දිගු ව්‍යුහයක්. හැබැයි පක්ෂම කියන්නේ කෙටි නෙරුම් සෛල වලින් පැන නගින කෙටි නෙරුම් තමයි පක්ෂම කියන්නේ. කෙටි. හැබැයි කශිකාවක් ගොඩක් දිගයි. ඒ වගේම සාමාන්‍ය සෛලයක කශිකා එකක් දෙකක් හෝ කීපයක් තියෙන්නේ. නමුත් පක්ෂම අති විශාල සංඛ්‍යාවක් රාශියක් පිහිටනවා. බලන්න කශිකා සහ පක්ෂම වලට පොදු ව්‍යුහයක් තියෙනවා. ඒ හින්දම තමයි මේ දෙනවා අපි එකට අධ්‍යයනය කරන්නේ. කශිකා දිගු දිගටි ව්‍යුහයක්. පක්ෂම කෙටි සෛලීය නෙරුම්. ඒවා පේලි ආකාරයට සකස් වෙලා තියෙනවා. ඒතකොට මෙතන ප්‍රධාන වෙනස්කමක් තමයි පෙන්වන්නේ. කශිකා දිගු දිගටි ව්‍යුහයන්. ඒ වගේම කශිකා දිගු දිගටි ව්‍යුහයන්. පක්ෂම කෙටි සෛලීය නෙරුම්. ඔය වචන දෙක මතක තියෙන්න ඕනේ. කශිකා දිගු දිගටි ව්‍යුහයන්. පක්ෂම කෙටි සෛලීය නෙරුම්. ඊළඟ දේ සෛල මතුපිට ඇති කශිකාවලට වඩා පක්ෂම බොහෝය. සෛලයක් මතුපිට කශිකාවලට වඩා තියෙන්නේ ඇත්තටම පක්ෂම. පක්ෂම රාශියක් තියෙනවා. දහස් ගාණක් තියෙනවා. මං
පක්ෂමයකට අදාළව රූප සටහනක් පෙන්වන්න කැමතියි. බලන්න දරුවනේ. කශිකාවක් සහ පක්ෂමයකට අදාළව මූලික ව්‍යුහය පෙන්වන්නයි මම මේ සූදානම් වෙන්නේ. දැන් මේ තියෙන්නේ කශිකාවක්. මේක හරස් කඩක් අපිට දකින්න ලැබෙන විදිහ. දරුවනේ කශිකා සහ පක්ෂම වලට පොදු ව්‍යුහයක් තියෙනවා කියලා කලින් කිව්වනේ. එහෙම වෙන්න හේතුව තමයි මේවා හැදිලා තියෙන්නේ මූලික ඒකක වගේකින්. ඒවට කියන්නේ ශුද්‍ර නාලිකා. මොනවද? ශුද්‍ර නාලිකා. මං ලියලත් පෙන්නන්නම්. ශුද්‍ර නාලිකා. දරුවනේ ශුද්‍ර නාලිකා යුගල් 9ක් වටේට පිහිටනවා. වටේට කියන්නේ වලයාකාරව පර්යන්තයේ පිහිටනවා ශුද්‍ර නාලිකා යුගල් 9ක්. කියන්නේ ශුද්‍ර නාලිකා 18ක්. මේ බලන්න. අපි ගණන් කරමු කියලා මෙයන් 1යි 2යි යුගල් 2යි යුගල් 3යි යුගල් 4යි යුගල් 5යි යුගල් 6යි යුගල් 7යි යුගල් 8යි යුගල් 9යි. හරි. මම ටිකක් ඈතින් ඈත කරලා ඇන්දා. ඒකට හේතුව ඔබට මේක පැහැදිලිව පේන්න ඕන නිසා. එතකොට පර්යන්ත ශුද්‍ර නාලිකා යුගල් 9ක් සහ මධ්‍ය ශුද්‍ර නාලිකා යුගලක් තියෙනවා. මෙන්න මේ වගේ සැකැස්මකට කියනවා දරුවනේ 9 ධන 2 ව්‍යුහය කියලා. 9 ධන 2 ව්‍යුහය. වටේ ශුද්‍ර නාලිකා යුගල් 9යි මධ්‍ය ශුද්‍ර නාලිකා යුගලයි. ඔක්කොම ශුද්‍ර නාලිකා 20ක් තියෙනවා. මෙවැනි ව්‍යුහයකට කියන්නේ 9 ධන 2 ව්‍යුහය. මෙවැනි ව්‍යුහයක් කශිකා පක්ෂම දෙකේම දකින්න පුළුවන්. කශිකා පක්ෂම දෙකේම දකින්න පුළුවන්. ඒ නිසයි මේ දෙන්නටම සමාන නැත්තම් පොදු ව්‍යුහයක් තියෙනවා කියලා අදහස් කරන්නේ. 9 ධන 2 ව්‍යුහය ශුද්‍ර නාලිකා සැකැස්ම. කලින් අවස්ථාවට එනවා. සෛල මතු පිට කශිකාවලට වඩා පක්ෂම බොහොමයක් තියෙනවා. 9 ධන 2 ව්‍යුහය මේ වචනේ හිතාම වැදගත්. 9 ධන 2 ව්‍යුහය සහිත ශුද්‍ර නාලිකා වලින් සැකසී ඇත. කශිකා පක්ෂම හැදිලා තියෙන්නේ 9 ධන 2 ව්‍යුහය සහිත ශුද්‍ර නාලිකා වලින්. ඒක පැහැදිලි කරනවා වරහණක් ඇතුලේ මෙන්න මේ විදිහට ශුද්‍ර නාලිකා ද්විත්ව 9ක් වලයක් ආකාරයෙන්, වලයක් කියන්නේ වලල්ලක් රවුමට කියන අදහස. වලයක් ආකාරයෙන් සැකසී ඇති අතර එහි මැද්දේ මැද ශුද්‍ර නාලිකා දෙකක් තියෙනවා. යුගල් දෙකක් නෙමෙයි එක යුගලක් නැත්තම් ශුද්‍ර නාලිකා දෙකක්. ඊළඟට දරුවනේ මේ වෙනකොට ඔබ දන්නවා ශූන්‍යෂ්ටික කශිකා ප්ලාස්ම පටලයෙන් ආවරණය වෙලා තියෙන්නේ. ශූන්‍යෂ්ටික කශිකා ශූන්‍යෂ්ටික පක්ෂම මේවා ප්ලාස්ම පටලයෙන් ආවරණය වෙලා තියෙන බව අපි ප්‍රාග්න්‍යෂ්ටික ශූන්‍යෂ්ටික සෛල සංවිධාන ගැන සාකච්ඡා කරපු පාඩමේදී පැහැදිලි කරා. එතකොට මේවා ප්ලාස්ම පටලයෙන් ආවරණය වී ඇති අතර එතෙන්ට යනකම් ඔබට පැහැදිලි අදහස. ඊළඟට අලුත් වචනයක් මුණ ගැහෙනවා. පාදස්ත දේහයට සම්බන්ධ වී පක්ෂමය හෝ කශිකාව සෛලයට සවි කරයි. කශිකාවක් හෝ පක්ෂමයක් සෛලයට සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. එතෙන්ට කියන්නේ පාදස්ත දේහය නැත්තම් පාදස්ත කණිකාව කියලා. මේ පාදස්ත දේහය එතන ශුද්‍ර නාලිකා සැකැස්ම සලකා බැලුවොත් එතන තියෙන්නේ මධ්‍ය ශුද්‍ර නාලිකා කිසිවක් නැහැ. පර්යන්ත ශුද්‍ර නාලිකා යුගල් 9ක් තියෙනවා. පාදස්ත කණිකාවේ ශුද්‍ර නාලිකා සැකැස්ම 9 ධන බිඳුව ව්‍යුහය ලෙස සලකයි. ඒකට අපිට ඕන 9+ නෝට් කියලා 9 ධන බිඳුව ව්‍යුහය කියලා හඳුන්වන්න පුළුවන්. ඇයි? වටෙන් පර්යන්තයෙන් තියෙනවා වලයාකාරව ශුද්‍ර නාලිකා යුගල් 9ක්. හැබැයි මධ්‍ය ශුද්‍ර නාලිකා කිසිවක් නැහැ. ඒ අනුව එහි මධ්‍ය ශුද්‍ර නාලිකා නැත. මේක ඉතා වැදගත්. මධ්‍ය ශුද්‍ර නාලිකා එකක්වත් නැහැ. ඒ වගේම 9 ධන බිඳුව සැකැස්මක් තමයි ශුද්‍ර නාලිකාවල තියෙන්නේ. පාදස්ත කණිකාවේ ඒ විදිහටයි පිහිටන්නේ. දැන් මේ රූප සටහන අනුව ඔබට පේන්නේ මේ 9 ධන 2 ව්‍යුහය. මේ තියෙන්නේ 9 ධන 2 ව්‍යුහය තමයි පිහිටන්නේ. මේ තියෙන්නේ වලයාකාර නැත්තම් පර්යන්ත ශුද්‍ර නාලිකා තමයි මේ තියෙන්නේ. පර්යන්ත ශුද්‍ර නාලිකා. එතකොට මේ තියෙන්නේ මධ්‍ය ශුද්‍ර නාලිකා. මධ්‍ය ශුද්‍ර නාලිකා යුගලක් තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නවා. පැහැදිලිද? මේ තියෙන්නේ ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලෙන් ආවරණය වෙලා ඉන්නේ. ප්ලාස්ම පටලය. ඒ දකින්න ලැබෙන්නේ. මේ තමයි කශිකාවක් නැත්නම් පක්ෂමයක හරස් කඩක් පරීක්ෂා කරපුවහම අපිට දකින්න ලැබෙන ඉලෙක්ට්‍රෝනාන්වික්ෂීය ව්‍යුහය. තවත් උදාහරණ දෙකක් මම දක්වන්න කැමතියි.
දරුවනේ මම කිව්වා කශිකා එකක් දෙකක් හෝ කීපයක් තියෙන. දැන් මේ බලන්න. මේ ඉන්නේ එවුග්ලිනා. මේ එවුග්ලිනා කියන සමාජිකයා. එයාගේ කශිකාව තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය එවුග්ලිනාට කශිකා එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. කශිකා දෙකක් තියෙන එවුග්ලිනා සමාජිකයොත් අපිට පරිසරය තුල දකින්න පුළුවන්. හැබැයි මේ ඉන්නේ අපේ හිතවතා පැරමීසියම්. මෙන්න පැරමීසියම් විද්‍යාත්මක නාමය ඝන නාමය. එතකොට පැරමීසියම්ගේ මේ ඔබට දකින්න ලැබෙන්නේ පක්ෂම. මේ තියෙන පක්ෂම තමයි මේ තියෙන්නේ. මේ රූප සටහනේ පෙන්වන්නේ පක්ෂම. ඒ පක්ෂම රාශියක් ඔබට දකින්න පුළුවන්. පක්ෂම රාශියක් තියෙනවා පැරමීසියම්. මේ ඉන්නේ එවුග්ලිනා. ඔන්න ඝන නාමයේ ලිව්වා. එවුග්ලිනා එයාගේ සංචරණයට කශිකාව දායක වෙනවා. පැරමීසියම් ලගේ මේ සංචරණ ව්‍යුහයක් ලෙස පක්ෂම ඔවුන් භාවිතා කරනවා. දැන් මම එන්නේ කෘත්‍යයන් ගැන සාකච්ඡා කරන්න. පොදුවේ කශිකා සහ පක්ෂම කියන්නේ සංචරණ උපාංගයක් ලෙස ක්‍රියා කරන ව්‍යුහ. ඒවා භාවිතා කරලා එක් තැනක ඉඳලා තව තැනකට සෛලයකට ගමන් කරන්න සංචරණය කරන්න පුළුවන්. ඒ නිසා මේවට කියන්නේ සංචරණ උපාංග කියලා. එහෙනම් පළවෙනිම දේ තමයි සංචරණ උපාංගයක් ලෙස ක්‍රියා කිරීම. සංචරණ උපාංගයක් ලෙස ක්‍රියා කිරීම. දෙවෙනි එක තමයි දරුවනේ විශේෂයෙන්ම අපේ ශ්වසන මාර්ගයේ දකින්න පුළුවන් අපිච්ඡදයක් තියෙනවා. මේ අපිච්ඡදයට තව විශේෂණ පදයක් දානවා පක්ෂමදර අපිච්ඡදයක් තියෙනවා කියලා. ඒ කියන්නේ පක්ෂම සහිත අපිච්ඡදයක්. දැන් ශ්වසන මාර්ගයේ තුලට ඇතුළු වෙන නොයෙකුත් ක්ෂුද්‍ර ජීවීන්, ඊතා කුඩා කෘමි සතුන් ශ්වසන මාර්ගයෙන් ශ්‍රාවය කරන ශ්ලේෂ්මල වල තැවරෙනවා. මේ ශ්ලේෂ්මල වල තැවරුණාට පස්සේ ශ්වසන මාර්ග අපිච්ඡදයේ ඉන්න අපිච්ඡද සෛලවල ඉහළ පෘෂ්ඨයේ තියෙන පක්ෂම ඒ පක්ෂම චලනය වීමත් සමග ඒවා අර ශ්ලේෂ්මල වල තැවරිච්ච ශුද්‍ර ජීවීන් කුඩා කෘමි සතුන් ග්‍රසනිකාව දක්වා ගමන් කරනවා. ඊට පස්සේ කැස්ස මගින් කිවිසුම් මගින් ඒවා ශරීරයෙන් අපිට බැහැර කිරීමේ හැකියාවක් තියෙනවා. ආරක්ෂාවට පවා ලොකු උදව්වක් කරනවා. ඒ නිසා මට දෙවෙනි කෘත්‍යයට ගන්න පුළුවන් මොකද්ද? සෛල මතු පිට. නැත්නම් පටක මතු පිට. එහෙම කියනවා නම් වඩාත් හොඳයි. සෛල නැත්නම් පටක මතු පිට ඇති තරලය පරිවහනය. පටක මතු පිට ඇති තරලය පරිවහනය කිරීම. සෛල මතු පිට ඇති තරලය පරිවහනය කිරීම. නැත්නම් පටක මතු පිට ඇති තරලය පරිවහනය කරන්න දායක වෙනවා. දැන් ඔබට මතක නම් දරුවනේ අපි ඉදිරි පාඩමකදී සාකච්ඡා කරන්න නියමිතයි. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙනවා කැපිපෙන ව්‍යුහයක් පැලෝපීය නාල නැත්නම් ඩිම්බ ප්‍රනාල කියලා. මේ ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් පිට වුණාට පස්සේ අපි කියන්නේ ඩිම්බ මෝචනය වුණාට පස්සේ මේ ඩිම්බය නැත්නම් ද්විතීයි ඛණ්ඩ සෛලය කියලාත් කියනවා. මෙය ඇතුල් වෙන ව්‍යුහය තමයි පැලෝපීය නාලය නැත්නම් ඩිම්බ ප්‍රනාලය. පැලෝපීය නාලයේ දිගේ ක්‍රමක්‍රමයෙන් ඉහළට ගමන් කරලා ගර්භාෂයට ළඟා වෙන්න හැකියාවක් තියෙනවා මේ ඩිම්බයට. හැබැයි ඩිම්බයක් කියන්නේ විශාල අචල සෛලයක්. විශාලයි හැබැයි අචල සෛලයක්. එයාට චලනය වෙන්න ව්‍යුහ නැහැ. ඒතකොට එයාව පැලෝපීය නාලයේ ඉඳලා ගර්භාෂය දක්වා තල්ලු කරගෙන යන්න වෙනවා. ඒ තල්ලුව සපයන්නේ පැලෝපීය නාල බිත්තියේ නැත්නම් ඩිම්බ ප්‍රනාල ආස්තරණේ දකින්න ලැබෙන පක්ෂම. ඒ පක්ෂම වලින් ඇති කරන තල්ලුව නිසා තමයි ඩිම්බේ ක්‍රමක්‍රමයෙන් ගර්භාෂය කරා ගමන් කරන්නේ. ඒ කෘත්‍ය මට ලියන්න පුළුවන්. ඩිම්බ ප්‍රනාල ආස්තරණය කියන්නේ ආවරණය කියන එක. ආස්තරණයේ වූ පක්ෂම ඩිම්බය ගර්භාෂය වෙත තල්ලු කිරීමට දායක වේ. නැත්නම් චලනය කිරීමට දායක වීම. දැන් අපිට සාරාංශයකට එන්න පුළුවන් කශිකා සහ පක්ෂම වලින් ඉටු කරන කෘත්‍යයන් මොනවද? කශිකා සහ පක්ෂම වලින් මෙන්න මේ කෘත්‍යයන් ඉටු කරනවා. සංචරණ උපාංගයක් ලෙස ක්‍රියා කරනවා. පටකයේ මතු පිට ඇති තරලය පරිවහනය කරනවා. ඩිම්බ ප්‍රනාල ආස්තරණය වූ පක්ෂම ඩිම්බයේ ගර්භාෂය දක්වා තල්ලු කිරීම සිද්ධ කරනවා.
ඒ දේවල් තමයි අපි සාකච්ඡා කළේ. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති කේන්ද්‍රිකා සහ කේන්ද්‍ර දේහ පිළිබඳ. මොනවාටද කේන්ද්‍රිකා කියන්නේ? දරුවනේ කේන්ද්‍රිකාවක් කියන්නේ සිලින්ඩරාකාර ව්‍යුහයක්. කේන්ද්‍රිකාවක් පටලයකින් වට වෙලා නැහැ. පටලයකින් වට වෙලා නැහැ. සිලින්ඩරාකාර ව්‍යුහයක්. කේන්ද්‍රිකා ඔබට දකින්න ලැබෙන්නේ සත්ව සෛලවල පමණයි. ශාක සෛලවල කේන්ද්‍රිකා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කේන්ද්‍රිකා යුගලක් එකිනෙකට ලම්බකව සකස් වෙලා න්‍යෂ්ටිය අසලට වෙලා ඉන්නවා අපිට සත්ව සෛලවල දකින්න පුළුවන්. එවැනි කේන්ද්‍රිකා යුගලක් සහිත ප්‍රදේශය හඳුන්වනවා කේන්ද්‍ර දේහයක් කියලා. කේන්ද්‍ර දේහයක්. හරි සරලයි. බලන්න. කේන්ද්‍රිකා සිලින්ඩරාකාරව සකස් වූ ශුද්‍ර නාලිකා වලින් සෑදුණු. ඔන්න තව අලුත් කාතන්දරයක් අලුත් කරුණක් කියන්න තියෙනවා. මේ කේන්ද්‍රිකා නිර්මාණය වෙලා තියෙන්නේ කශිකා පක්ෂම හදන්න දායක වෙච්ච ශුද්‍ර නාලිකා වලින්මයි. හැබැයි වෙනසක් තියෙනවා. මේ ශුද්‍ර නාලිකා සකස් වෙලා තියෙන රටාව ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9ක් 3 ඒව 9ක් ඒ කියන්නේ 27ක් ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9ක් වලයාකාරව රවුමට සකස් වෙලා තමයි කේන්ද්‍රිකාවක් නිර්මාණය වෙන්නේ. මධ්‍ය ශුද්‍ර නාලිකා කිසිවක් නැහැ. බලන්න. කේන්ද්‍රිකා සිලින්ඩරාකාරව සකස් වූ ශුද්‍ර නාලිකා වලින් සෑදුණු පටල වලින් වට නොවූ සත්ව සෛලවල පමණක් පවතින. පටලයකින් වට වෙලා නැහැ කියලාත් මං කිව්වා. ඒ වගේම සත්ව සෛලවල පමණයි තියෙන්නේ. සත්ව සෛලවල පමණක් පවතින උපසෛලීය සංඝටකයක්. විශේෂයෙන්ම සත්ව සෛලයේ න්‍යෂ්ටිය අසලින්මයි ඉන්නේ. එක් එක් කේන්ද්‍රිකාවක ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9ක් 3 ඒව 9ක් වලයාකාරව සැකසී ඇත. වලයාකාරව සැකසීලා තිනවා 3 ඒව 9ක්. හරි. ඊළඟ කරුණ. ඊටාම් වැදගත් කරුණක්. න්‍යෂ්ටියට ආසන්නව එකිනෙකට ලම්බකව සැකසුණු කේන්ද්‍රිකා යුගලක් පිහිටි ප්‍රදේශය කේන්ද්‍ර දේහයක් ලෙස හැඳින්වේ. න්‍යෂ්ටියට ආසන්න වෙන්නත් ඕනේ. එකිනෙකට ලම්බකව සැකසුණු වෙන්නත් ඕනේ. කේන්ද්‍රිකා යුගලක් පිහිටි ප්‍රදේශයට කියනවා කේන්ද්‍ර දේහයක් කියලා. කේන්ද්‍ර දේහයක්. හරි. බලන්න. මෙන්න දරුවනේ මම ලස්සන රූපසටහන් වගේක් ගෙනාව ඔබේ අවබෝධය පිණිස. කේන්ද්‍ර දේහය ස්ථානගත වෙලා තියෙන්නේ කාට සමීපවද? මේ න්‍යෂ්ටිය තමයි අසල්වැසිය කරගෙන තියෙන්නේ. න්‍යෂ්ටිය අසල්වැසිය තමයි මේ කේන්ද්‍ර දේහ. බලන්න මේ දෙන එකිනෙකට ලම්බකව ඉන්නේ. මෙන්න ඒක ඒ රූපේ ලොකු කරලා අපි අරන් තියෙනවා. කේන්ද්‍රිකා මෙන්න මෙයා එක කේන්ද්‍රිකාවක් මේක තව කේන්ද්‍රිකාවක්. හැබැයි මේ දෙන්නා සහිත මේ ප්‍රදේශය තමයි හඳුන්වන්නේ මොකක් කියලාද? කේන්ද්‍ර දේහයක් කියලා. කේන්ද්‍ර දේහය. ඒක තේරුම් ගන්න ඕනේ දරුවෝ. කේන්ද්‍ර දේහය. හරි? න්‍යෂ්ටියට ආසන්නව එකිනෙකට ලම්බකව සැකසුණු කේන්ද්‍රිකා යුගලක් සහිත ප්‍රදේශය තමයි කේන්ද්‍ර දේහය කියලා අපි සලකන්නේ. කේන්ද්‍ර දේහය. හරි? දැන් මෙතනදී ඔබට පේනවා දරුවනේ කේන්ද්‍රිකා නිර්මාණය වීමේදී ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9ක් මෙන්න 3 දෙනෙක්. ත්‍රිත්ව 9ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ත්‍රිත්ව 9ක්. ත්‍රිත්ව 9ක් වලයාකාරව සකස් වෙලා තියෙනවා. මධ්‍ය ශුද්‍ර නාලිකා එකක්වත් නැහැ. ඉතින් මේකටත් 9 දන බිඳුව ව්‍යුහය කියලා හඳුන්වන්න පුළුවන්. දැන් ඇත්තටම දරුවනේ කේන්ද්‍රිකා කේන්ද්‍ර දේහවල කාර්යභාරය කුමක්ද? මේක ගැන මං ඉදිරියේදී සාකච්ඡා කරනවා විශේෂිත පාඩමකදී. දැනට නම විතරයි කියන්නේ. කෘත්‍ය විතරයි පැහැදිලි කරන්නේ. සෛල විභාජන ක්‍රියාවලියේදී තුරුව තර්කුව කියලා ව්‍යුහයන් දෙකක් තියෙනවා. ඒ දෙක හදන්න කේන්ද්‍රිකා දායක වෙනවා. ඒක විතරක් දැනට අපි මතක තියාගමු. සෛල විභාජනයේදී තර්කුව තුරුව නැත්නම් තුරුව තර්කුව සෑදීමට දායක වීම. සෛල විභාජනයේදී තුරුව හා තර්කුව සෑදීම තුරුව හා තර්කුව සෑදීමට දායක වෙනවා. ඒක තමයි කේන්ද්‍රිකා සහ කේන්ද්‍ර දේහවලට සම්බන්ධව අපට කතා කරන්නට තියෙන්නේ. මං ඊළඟට මගේ අවධානය යොමු කරන්න කැමති ව්‍යුහය තමයි මධ්‍ය රික්තකය. මධ්‍ය යුෂ රික්තකය කිව්වත් වැරද්දක් නැහැ. මධ්‍ය යුෂ රික්තක දකින්න ලැබෙන්නේ දරුවනේ විශේෂයෙන්ම ශාක සෛලවල. සත්ත්ව සෛලවල මෙවැනි මධ්‍ය රික්තකයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් රික්තකයටයි මේ මධ්‍ය රික්තකය කියන්නේ.
මේකට හේතුව තමයි මෙයා සෛලයේ මැද ප්‍රදේශයට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසාම මෙයාලට ඉඩ දෙන්න අනෙකුත් ඉන්ද්‍රියිකාවලට පැත්තකට තල්ලු වෙලා ඉන්න වෙලා තියෙනවා. හොඳම උදාහරණය න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය පාර්ශ්වික ලෙස තල්ලුවීමකට ලක් වෙලා තියෙනවා මෙයාට ඉඩ දීම සඳහා. හරි? එතකොට ශාක සෛලවල දකින්න ලැබෙන තනි පටලයකින් වටවෙච්ච ඉන්ද්‍රියිකාවක්. මේ තනි පටලයට විශේෂ නමක් කියනවා. ඒක නම තමයි තාන ප්ලාස්ටය. මොකද්ද නම? තාන ප්ලාස්ටය. ඒ වගේම මේ තාන ප්ලාස්ටයෙන් වට වෙලා ඉන්න රික්තකයේ අභ්‍යන්තරයේ තියෙනවා තරලමය ද්‍රාවණයක්. මේ ද්‍රාවණයට නැත්තම් මේ තරලයට කියනවා නමක් සෛල යුෂය. ඉස්සර නම් කිව්වා රික්තක යුෂය කියලා, දැන් කියන්නේ සෛල යුෂය. එතකොට අපිට මධ්‍ය රික්තකයේ අර්ථ ගන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. මධ්‍ය රික්තකය කියලා කියන්නේ ශාක සෛලවල හමුවන සෛල යුෂය නම් තරලයකින් පිරුණ තාන ප්ලාස්ටේ නම් පටලයකින් ආවරණය වෙච්ච විශාල ව්‍යුහයක්. බලන්න. ශාක සෛල තුල හමුවන පළවෙනි කරුණ, ඊළඟට සෛල යුෂය ලෙස හඳුන්වන තරලයකින් පිරුණ සෛල යුෂය කියලා හඳුන්වන තරලයකින් පිරිච්ච තාන ප්ලාස්ටයෙන් වට වූ විශාල ව්‍යුහයකි. තාන ප්ලාස්ටයෙන් වට වෙච්ච විශාල ව්‍යුහයක් තමයි මධ්‍ය රික්තකය කියලා අදහස් කරන්නේ. මධ්‍ය රික්තකය කියන්නේ මොකක්ද එහෙමනම්? මධ්‍ය රික්තකය කියන්නේ ශාක සෛලවල දක්නට ලැබෙන ශාක සෛල තුල හමුවන සෛල යුෂය නම් තරලයකින් පිරුණ තාන ප්ලාස්ටේ නම් පටලයකින් ආවරණය වෙච්ච විශාල ව්‍යුහයක්. දැන් සයිටෝසෝලයේ රසායනික සංයුතිය, සයිටෝසෝලය කියන්නේ සෛලෝප්ලාස්මේ රසායනික සංයුතියයි මේ මධ්‍ය රික්තකයේ ඇතුලේ තියෙන සෛල යුෂයේ රසායනික සංයුතියයි සෑහෙන්න දුරට වෙනස්. ඒක සමාන නැහැ. සෛල යුෂයේ මොනවාද තියෙන සංඝටක? විශේෂයෙන්ම ජලය, අයන වර්ග විදිහට පොටෑසියම් ධනායන, ක්ලෝරයිඩ් ඍණායන, ඒ වගේම ඇමයිනෝ අම්ල, විවිධ සීනි වර්ග, ඒ විතරක් නෙමෙයි ඇන්තොසයනින් ලෙස හඳුන්වන යුෂ වර්ණක පවා තියෙනවා. ද වර්ණක වර්ග දෙකක් තියෙනවා, යුෂ වර්ණක සහ ලව වර්ණක. ලව වර්ණක කියපුවම අපිට මතක් වෙන්නේ මේ ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, කැරොටින්, සැන්තොෆිල්. ලව වර්ණක ජලයේ දිය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි යුෂ වර්ණක ජලය තුල හොඳින් දිය වෙනවා. හරි? එහෙම ජලය තුල හොඳින් දියවන නිසා තමයි මේ සෛල යුෂය තුලත් යුෂ වර්ණක දකින්න ලැබෙන්නේ. එවනම් සෛල යුෂයේ සංයුතිය සයිටෝසෝලයේ සංයුතියට වඩා පැහැදිලිවම වෙනස්. සෛල යුෂය තුල ජලය තියෙනවා, පොටෑසියම් අයන තියෙනවා, ක්ලෝරයිඩ් අයන තියෙනවා, ඒ වගේම ඇන්තොසයනින් වැනි ජලයේ ද්‍රාව්‍ය වර්ණවත් වර්ණක දකින්න පුළුවන්. ඇන්තොසයනින් වැනි ජල ද්‍රාව්‍ය වර්ණවත් වර්ණක දකින්නත් හැකියාවක් තියෙනවා මේ මධ්‍ය රික්තකයේ තුල තියෙන සෛල යුෂයේ. අපි බලමු ඊළඟට මොකද්ද සාකච්ඡා කරන්න තියෙන්නේ. රූප සටහන හඳුනා ගැනීම. දරුවනේ බලන්න න්‍යෂ්ටිය පැත්තකට තල්ලු වෙලා තියෙන විදිහ මේ විශාල මධ්‍ය යුෂ රික්තකයක්. සෛලේ වැඩිම ප්‍රදේශයක්, වැඩිම වපසරියකට හිමිකම් පාන්නේ මේ රික්තකය. එතකොට රික්තකයේ ඇතුළට ඊතලයක් යොදලා තියෙනවා. ඒ තමයි සෛල යුෂය. ඒ වගේම මේ තියෙන්නේ මොකද්ද? ඒ තමයි තාන ප්ලාස්ටය. ඒක ආවරණය කරන් ඉන්නේ තාන ප්ලාස්ටය මගින්. තාන ප්ලාස්ටය මගින්. පැහැදිලි රූප සටහනක් මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මෙන්න අන්තක්ලාස්මීය ජාලිකා දකින්න පුළුවන්. හරි? මයිටොකොන්ඩ්‍රියා තියෙනවා, හරිත ලව තියෙනවා. හරි? හැබැයි ඒ හැම දෙයකටම වඩා විශාලයි, අද්විතීය විශාලත්වයක් තියෙනවා මධ්‍ය යුෂ රික්තකයට. මධ්‍ය යුෂ රික්තකයට. දැන් රික්තකය ගැන පොඩි විස්තරයක් අපි සඳහන් කරාට කෘත්‍යයන් නම් 5ක් තියෙනවා දැනගන්න ඕනේ. කෘත්‍යයන් 5ක් තියෙනවා. දැන් අපි පහම පාඩම් කරමු. පළවෙනි කෘත්‍ය තමයි දරුවනේ මධ්‍ය රික්තකයට හැකියාවක් තියෙනවා ජලය, අයන, සීනි, ඒ වගේම වර්ණක වැනි වෙනත් ද්‍රව්‍ය ගබඩා කරගන්න. වෙන දේවල් ගොඩාක් ගබඩා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සෛලීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන ද්‍රව්‍ය ගබඩා කරගන්නත් පුළුවන්. මේ දෙක කෘත්‍යයන් දෙකක්. සෛලීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන වැදගත් සංඝටක ගබඩා කරගන්නත් පුළුවන්. අර අපි දන්න කියන සුලභ සංයෝග වන ජලය, අයන, සීනි, ඒ වගේම වර්ණක වගේ දේවල් ගබඩා කරගන්න පුළුවන්. මේ කරුණු දෙක සාකච්ඡා කරාට පස්සේ දැන් උන් අපි ලියමු. ජලය, අයන, සීනි, වර්ණක වැනි
වෙනත් ද්‍රව්‍ය ගබඩා කිරීම. දෙවැනි එක සෛලීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම. දරුවනේ රික්තකයට පුළුවන් සෛලයට ඇතුල් වන වැඩිපුර ජලය ටික ලබා ගන්න. සෛලයට ඇතුල් වන වැඩිපුර ජලය ලබා ගන්න රික්තකයට පුළුවන්. ඒ ජලය ලබාගෙන ක්‍රමක්‍රමයෙන් සෛලය තුල ජල තුල්‍යතාවයක් නැත්නම් ජල පාලනයක් කරන්න හැකියාවක් තියෙනවා. සෛලය ඇතුලේ සහ සෛලෙන් පිටත ජල ප්‍රමාණ තුලනය කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි කියන ඊළඟ කෘත්‍යයට සෛලයේ ජල තුල්‍යතාවය පවත්වා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. සෛලයකට ජලය ඇතුල් වෙනකොට සෛලයේ ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? හැකිලිච්ච සෛල නම් ක්‍රමක්‍රමයෙන් ප්‍රසාරණය වෙනවා. සෛලයක් ප්‍රසාරණය වෙනවා. මෙහිම සෛලයක ප්‍රසාරණය වීමත් සමග සෛලයේ පරිමාව වැඩි වෙනවා. මේ తත්වය හඳුන්වන්නේ ශුණතාවය කියලා. ඔන්න අලුත් වචනයක්. සමහර විට ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදී මේ වචනේ අහලා ඇති. නමුත් අපිට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ උසස් පෙළ මට්ටමේදී මේ ශුණතාවය ගැන විශේෂයෙන්ම මම ඔබට ගෙන එන හතරවන ඒකකයට අදාළ පාඩම් මාලාවේදී මේ වචනේ නිරන්තරයෙන්ම මට කියවෙනවා. ඒ නිසා මේ වචනේ ගැන දැම්මම දැනගන්න දරුවනේ ශුණතාවය කියන්නේ සෛලයකට ජලය ඇතුළු වීමත් සමග ඒ සෛලේ පරිමාව වැඩි වීම. ඒ සෛලේ ප්‍රසාරණය වීම තමයි ශුණතාවය කියන්නේ. ශුණතාවයේ වීමත් සමග ශාක සෛලයකට තරමක ශක්තිමත් භාවයක් දැඩි බවක් ලැබෙනවා. මේ தത്വයට අපි කියනවා සන්ධාරණය කියලා. ඒ අනුව සෛලේ ශුණතාවය සහ සන්ධාරණය ඇති කිරීමටත් රික්තකයේ දායක වෙනවා. කොහොමද? රික්තකයේ දිගින් දිගටම ජලය ගබඩා කර කර රික්තකයේ පරිමාව වැඩි වෙනවා. රික්තකය මහත් වෙනවා. ඒතකොට රික්තකය මහත් වෙනකොට ඒක සෛල ප්ලාස්මයටත් ඒ තෙරපීම දැනෙනවා. එතකොට සෛල ප්ලාස්මයත් තව ටිකක් ප්‍රසාරණය වෙලා සෛල බිත්තියට ඒ තෙරපීම දැනෙනවා. එතකොට සෛලයේ තව ටිකක් සෛල බිත්තිය තව ටිකක් ඇදෙනවා. මොකද සෛල බිත්තියට ඇදෙන්න පුළුවන්. ඒ ගැන අපේ ඉදිරි පාඩම් මාලාවකදී අපි සාකච්ඡා කරනවා. හරි. එතකොට දරුවනේ සෛලීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම දෙවෙනි කාරණාව. පළවෙනි කාරණාව තමයි ජලය, අයන, සීනි, වර්ණක වැනි වෙනත් ද්‍රව්‍ය ගබඩා කිරීම. 3යි 4යි කාරණා දෙකත් මම දැන් සාකච්ඡා කරා. මොකද්ද තුන්වෙනි කාරණාව? සෛලයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. හරි. අපි ලියමු. සෛලවල ජල තුල්‍යතාවය. ජල තුල්‍යතාවය පවත්වා ගැනීම. හතරවෙනි කාරණාව මොකද්ද? සෛලවලට ශුණතාවය. මේ බලන්න වචනේ ශුණතාවය. ශුණතාවය හා සන්ධාරණය ලබා දීම. සන්ධාරණය ලබා දීම. අවසාන කරුණ ඇන්තොසයනින්ට සම්බන්ධයි. ඇන්තොසයනින් කියන්නේ අපිට මෙතන මුණ ගැහිච්ච අර යුෂ වර්ණකය. යුෂ වර්ණකවල විශේෂත්වය මොකද්ද? හොඳින් ජලයේ දිය වෙනවා. හොඳින් ජලයේ දිය වෙනවා. දැන් මේ ඇන්තොසයිනින් වැනි යුෂ වර්ණක මගින් සමහර ශාකවල වර්ණය නිපදවනවා. විශේෂයෙන්ම ශාක පත්‍රයේ ඒ වගේම පුෂ්පවල මල් පෙතිවල වර්ණය ලබා දෙන්න, ඒ වගේම ශාක පත්‍රවලට වර්ණය ලබා දෙන්න මේ ඇන්තොසයිනින් වැනි යුෂ වර්ණකවලට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මල් පෙතිවල වර්ණයට බලපානවා ඇන්තොසයිනින්. ඒ නිසා සමහර ශාක ද්‍රව්‍යවල වර්ණය නිපදවීමට බලපානවා. ඒකත් මෙයාගේ කෘත්‍යයක්. ඇන්තොසයනින් වැනි යුෂ වර්ණක සමහර ශාකවල වර්ණය නිපදවීම. වර්ණය නිපදවීම. බලන්න. කෘත්‍යයන් 5ක් අපි සාකච්ඡා කරා. මධ්‍ය රික්තකයට අදාළ ප්‍රධාන කෘත්‍යයන් 5ක් තියෙනවා. මොනවද? ජලය, අයන, සීනි, ඒ වගේම වර්ණක වැනි වෙනත් ද්‍රව්‍ය ගබඩා කිරීම. සෛලීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම. සෛලයේ ජල තුල්‍යතාවය පවත්වා ගැනීම නැත්නම් පාලනය කිරීම. හතරවෙනි එක සෛලවල ශුණතාවය සහ සන්ධාරණය ඇති කිරීම, ලබා දීම. පස්වෙනි කාරණාව තමයි
ඇන්තොසයිනින් වැනි යුෂවර්ණක මගින් සමහර ශාකවල වර්ණය නිපදවීම, සමහර ශාක ද්‍රව්‍යවල වර්ණය නිපදවීම කියලා කියන්නත් පුළුවන්. ඔන්න දරුවනේ දැන් මම එළඹෙන්නේ ඔබ සමග දොඩමළු වෙන්න සෛල සැකිල්ල පිළිබඳව. සෛල සැකිල්ල කියපුවහම මේක සෛලීය ඉන්ද්‍රියිකාවක්ම නෙමෙයි. සෛල සැකිල්ල කියන්නේ සෛලය තුල විහිදිලා තියෙන ජාලාකාරමය ස්වභාවයක් තියෙන ව්‍යුහයක්. සෛල සැකිල්ල නිර්මාණය වෙන්නේ ප්‍රධාන සංරචක තුනකින්. සංරචක කියන්නේ සංඝටක කියන එකම තමයි. කොටස් තුනකින්. ඒ තමයි ශුද්‍ර සූත්‍රිකා, ශුද්‍ර නාලිකා, අතරමැදි සූත්‍රිකා. ශුද්‍ර සූත්‍රිකා, ශුද්‍ර නාලිකා, අතරමැදි සූත්‍රිකා කියන තුන් දෙනාගෙන් තමයි සෛල සැකිල්ලක් නිර්මාණය වෙන්නේ, සකස් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ තුන් දෙනා. මේ බලන්න. සෛල සැකිල්ල සංඝටක තුනයි. ශුද්‍ර නාලිකා, ශුද්‍ර සූත්‍රිකා, අතරමැදි සූත්‍රිකා. ශුද්‍ර සූත්‍රිකා වලටම තවත් නමක් කියනවා ඇක්ටින් සූත්‍රිකා කියලා. ශුද්‍ර සූත්‍රිකා වලටම තවත් නමක් කියනවා ඇක්ටින් සූත්‍රිකා කියලා. හරි? ඇක්ටින් සූත්‍රිකා. ඒතර අතරමැදි සූත්‍රිකා තියෙනවා, ශුද්‍ර නාලිකා තියෙනවා. පැහැදිලිද? හරි. දැන් නැවත මම මුල් ස්ථානයට එන්නම්. මොකද්ද මේ සෛල සැකිල්ලක් කියන්නේ ඇත්තටම? දරුවනේ සෛල සැකිල්ලක් කියලා කියන්නේ විශේෂයෙන්ම සත්ව සෛලවල සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර කරන ව්‍යුහයක්. මේක නිසා සෛල ප්ලාස්මයට සන්ධාරණයකුත් ලැබෙනවා. ඒ නිසා මේක සන්ධාරක ව්‍යුහයක්. එතකොට මේ ව්‍යුහය නිර්මාණය වෙන්නේ ශුද්‍ර සූත්‍රිකා, ශුද්‍ර නාලිකා, අතරමැදි සූත්‍රිකා. දැන් ශුද්‍ර සූත්‍රිකා සහ අතරමැදි සූත්‍රිකා ගත්තම ඒ දෙන්නම හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. ඒ නිසා ඒ දෙන්න වෙනුවට කියන්න පුළුවන් ප්‍රෝටීන සූත්‍රිකා කියලා. ඒ අනුව අපිට මේක කෙටියෙන් කියන්න පුළුවන් ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් හැදිලා තියෙන ව්‍යුහයක් තමයි සෛල සැකිල්ල කියන්නේ. සෛල සැකිල්ල විශේෂයෙන්ම සත්ව සෛලවල හැඩය පවත්ව ගන්න ආධාර වෙන, ඒ වගේම ඒක සන්ධාරක ව්‍යුහයක්. ඒ විතරක් නෙමෙයි. දරුවනේ මේ සෛල සැකිල්ල කියන්නේ මොහොතින් මොහොත වෙනස් වෙන්න පුළුවන් ව්‍යුහයක්. මෙහෙම මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් අපි ඒ වගේ කෙනෙක්ට කියන්නේ ගතික ව්‍යුහයක් කියලා. ගතික ව්‍යුහයක්. වෙනස් වෙන්නේ නැතුව ස්ථීරව ඉන්නවා නම් ඒක ස්ථිතික ව්‍යුහයක්. නමුත් මෙයා එහෙම කෙනෙක් නෙමෙයි. මෙයා ගතික ව්‍යුහයක්. මෙයා මොහොතින් මොහොත වෙනස් වෙනවා. එයාට අවශ්‍යතාවය අනුව කැඩෙන්න පුළුවන්. මේ බැඳීම් එයාට කඩන්න පුළුවන්. ඒ වගේම නැවත ඕනේ වුණාම කඩපු බැඳීම් හදා ගන්නත් පුළුවන්. අවශ්‍යතාවය අනුව කැඩීමටත් පුළුවන්. නැවත සෑදීමටත් හැකියාවක් තියෙන ව්‍යුහයක්. ගතික ව්‍යුහයක්. වෙනස් වෙන සුළු ව්‍යුහයක්. දරුවනේ ඔය වගන්ති කීපේ තමයි ඔබට මෙතනින් දකින්න ලැබෙන්නේ. මේ දකින්න ලැබෙන්නේ මේ වගන්ති ටික. මම පල්ලෙහායින් පහලින් රූල් කීපයක්, කඩයිරි කීපයක් වෙන් කරගත්තා. මේ වගන්ති ටික එක අර්ථ දැක්වීමකට ගොනු කරගන්න. බලන්න. දැන් අපි මේ වගන්ති ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් බලමු. සෛල සැකිල්ල යනු සෛලයේ හැඩය පවත්වාගෙන යාමට ආධාර කරන සන්ධාරක ව්‍යුහයක්. විශේෂයෙන්ම සෛල බිත්ති නොමැති සත්ව සෛලවලට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. මොකද ශාක සෛලවලට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ සෛලයේ හැඩය පවත්ව ගන්න පිටතින්ම ඉන්න සෛල බිත්තියේ. සත්ව සෛලවලට සෛල බිත්තියක් නැති හින්දා සත්ව සෛලවලට තමයි මේ සෛල සැකිල්ලේ වඩාත් වැදගත්කමක් තියෙන්නේ. සෛල සැකිල්ල සෑදී ඇත්තේ ශුද්‍ර නාලිකා සහ ප්‍රෝටීන සූත්‍රිකා වලින්. දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ප්‍රෝටීන සූත්‍රිකා කියපුවාම මෙතන දෙන්නෙක් ඉන්න බව. මේ වචනය තුල හැංගිලා දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? එක්කෙනෙක් තමයි ශුද්‍ර සූත්‍රිකා හෙවත් ඇක්ටින් සූත්‍රිකා. අනිත් කෙනා තමයි අතරමැදි සූත්‍රිකා. අතරමැදි සූත්‍රිකා. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අවශ්‍යතාවය අනුව කැඩෙන්නත් පුළුවන් ඕනනම් ආයිමත් නැවත හැදෙන්නත් පුළුවන්. ඒ හින්දා හරිම වෙනස් වෙන සුළු කෙනෙක්. මෙයාව විශ්වාස කරන්න බෑ. මෙයා ස්ථීර නෑ. මෙයා වෙනස් වෙනවා මොහොතින් මොහොත. ඒ හින්දා මෙයා ගතික ව්‍යුහයක්. දරුවනේ මම මේ වගන්ති තුනම සලකලා සාරාංශගත කරලා මෙහෙම අර්ථ දැක්වීමක් ලියනවා. බලන්න අපි මේක පාඩම් කරගමු. මේක බය නැතුව විභාගෙට ලියන්න. දරුවෝ හැමෝම ලියන්න බය නැතුව විභාගෙට ලකුණු සියල්ලම ගන්න පුළුවන්. මේ අදහස් ටික ඔක්කොම මේ අර්ථ දැක්වීම තුල අන්තර්ගත වෙනවා. බලන්න. ප්‍රෝටීන
සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වාගෙන යාමට ආධාර වන සන්ධාරක ව්‍යුහයකි. බලන්න පළවෙනි වගන්තිය ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වාගෙන යාමට ආධාර වන සන්ධාරක ව්‍යුහයකි. එතන නවතින්නේ නැහැ. තව එක වගන්තියක් මේකට එකතු වෙනවා. අවශ්‍යතාවය අනුව කැඩීමට සහ නැවත සෑදීමට හැකි. මේක වෙනස් වෙන කෙනෙක් ගතික ව්‍යුහයකි. බලන දරු ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වාගෙන යාමට ආධාර වන සන්ධාරක ව්‍යුහයකි. අවශ්‍යතාවය අනුව කැඩීමට සහ නැවත සෑදීමට හැකි ගතික ව්‍යුහයකි. කොයි තරම් සරලද බලන්න. හරිම ලේසි. ඉතින් මේ වගන්ති වෙන වෙනම පාඩම් කරනවට වඩා දරුවනේ අර්ථ දැක්වීම පාඩම් කරන්න. මේ අර්ථ දැක්වීම තුලින් ඔබට විභාගෙදී පැහැදිලිව සෛල සැකිල්ල ගැන ඇහුවොත් මෙන්න අර්ථ දැක්වීම ලියලා සමස්ත ලකුණු සියල්ලම ගන්න පුළුවන්. දැන් මේ කරුණ අපි සාකච්ඡා කරා. සෛල සැකිල්ලේ සංඝටක තුනක් තියෙනවා. ඒ සංඝටක තුන තමයි ශුද්‍ර සූත්‍රිකා හේවත් ඇක්ටින් සූත්‍රිකා, අතරමැදි සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා ගැන. තවදුරටත් මේ කොටස් ගැන අපි විශ්ලේෂණය කරමු. දරුවනේ මේ රූප සටහන ගොඩාක් සංකීර්ණ නිසා මම අපේ බෝඩ් එක තුල මේ රූප සටහන ඇන්දේ නැහැ. ඒ වෙනුවට ඔබට ඉතාමත්ම පැහැදිලි රූප සටහනක් මම ඉදිරිපත් කරනවා. මේ කවුද? මේ තමයි දරුවනේ ශුද්‍ර සූත්‍රිකා. මයික්‍රෝ ෆිලමන්ට්ස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනවා. ශුද්‍ර සූත්‍රිකා. වරහන් ඇතුලේ ඇක්ටින් කියන පදේ ඔබට පේනවා. ඒ කියන්නේ ඇක්ටින් සූත්‍රිකා කියලා කිව්වත් වැරද්දක් නැහැ. මෙය නිර්මාණය වෙලා තියෙන්නේ ඇක්ටින් කියන ප්‍රෝටීනෙන්. බලන්න ඇක්ටින් කියන ප්‍රෝටීන උපේකක රාශියක් සකස් වෙලා තියෙනවා එකට ඇඹරිච්ච නැත්නම් දඟර ගැහිච්ච පට දෙකක්, පේලි දෙකක් විදිහට. ඒ ව්‍යුහය ඊටාම වැදගත්. අපි තව ටිකකින් මේ ගැන සාකච්ඡා කරනවා. දෙවනි කෙනා බලන්න. යට ඉඳලා මං එනවා දෙවනි කෙනාට. මයික්‍රෝ ටිබියුල්ස්. ඒ කියන්නේ ශුද්‍ර නාලිකා. ශුද්‍ර නාලිකා නිර්මාණය වන ප්‍රෝටීන උපේකකය තමයි ටියුබියුලින් කියන ප්‍රෝටීන උපේකකය. මේ ශුද්‍ර නාලිකා සිලින්ඩ්‍රාකාර හැඩයක් ගන්නවා. විශේෂත්වය තමයි දරුවනේ ශුද්‍ර නාලිකාවක් සකස් වෙන්නේ ටියුබියුලින් ප්‍රෝටීන අණු සහිත පේලි 13කින්. මේ පේලි 13න් මේ පේලි කීපයක් මම පෙන්නන. මේක එක පේලියක්. මේක තව පේලියක්. මේක තව පේලියක්. මේක තව පේලියක්. මේක තව පේලියක්. දැන් එතනම ඇඳවම පේලි 5යි. මෙන්න 6 වෙනි පේලිය. මෙන්න 7 වෙනි පේලිය. දැන් අනිත් පැත්තේ ත්‍රිමාණව හිතුවොත් තියෙනවා. ඒතර පේලි 13කින් ටියුබියුලින් ප්‍රෝටීන උප ඒකක සහිත පේලි 13ක් වලයාකාරව පිහිටලා තමයි ශුද්‍ර නාලිකාවක් නිර්මාණය වෙන්නේ. ඇතුලේ කුහරයක් තියෙන්නේ. පටලයකින් වට වෙලා නැහැ. මේ කවුරුත් පටලයකින් වට වෙලා නැහැ. මේ තියෙන අතරමැදි සූත්‍රිකා බලන්නකෝ පවතින්නේ හරියට ඝන රැහැනක් වගේනේ.
හරි ඝන රැහැනක් ඒ වගේම මේ ඇතුලේ පේනවා දඟර ගැහිච්ච ස්වභාවයක්. අතිශයින් දඟර ගැහුණු ඝන රැහැනක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම අතරමැදි සූත්‍රිකා හැදෙන්නේ තන්තුමය ප්‍රෝටීන වලින්. තන්තුමය ප්‍රෝටීන කියලා කාණ්ඩයක් තියෙනවා. ඒ තන්තුමය ප්‍රෝටීන අතිශයින් දඟර ගැසුණු ඝන රැහැනක් විදිහට තමයි අතරමැදි සූත්‍රිකා අපට දකින්න ලැබෙන්නේ. දැන් මේ බලන්න දරුවෝ සෛල සැකිල්ල පැතිරිලා තියෙන විදිහ. සෛල සැකිල්ල පැතිරිලා තියෙන විදිහ අපිට දකින්න පුළුවන්. දැන් මෙතනදී ඔබට පේනවා මේ තියෙන්නේ ශුද්‍ර සූත්‍රිකා. ශුද්ධ සූත්‍රිකා තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ශුද්‍ර සූත්‍රිකා. ශුද්ධ සූත්‍රිකා. එතකොට මේ තියෙන්නේ තැන් තැන් වලට දැලක් වගේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ මොනවද? ඒව තමයි මේ තියෙන්නේ මේ පැතිරිලා තියෙන්නේ. ඒ තමයි මොනවද? ඒ තමයි අතරමැදි සූත්‍රිකා. අතරමැදි සූත්‍රිකා. මේ ව්‍යුහයන්ගෙන් ඝනකමින් වැඩිම විස්කම්භයේ වැඩිම ව්‍යුහය තමයි ශුද්‍ර නාලිකා. මේ තදට තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ මේ ශුද්‍ර නාලිකා. දැන් දරුවනේ ඔබට පේනව නේද මේ ව්‍යුහයන් මගෙන් සෛලීය ව්‍යුහයන් ගණනාවක් සම්බන්ධ කරලා තියෙන විදිහ. දැන් මේ දකින්න ලැබෙන්නේ කවුද මේ? මේ තියෙන්නේ රළු අන්තප්ලාස්මී ජාලිකාවනේ මේ දකින්න ලැබෙන්නේ අපිට මේ. රයිබෝසෝම පිහිටලා තියෙනවා මේ. රයිබෝසෝම තියෙන්නේ මේ රයිබෝසෝම. දැක්කද? රළු අන්තප්ලාස්මී ජාලිකාවත් එක්ක සම්බන්ධයි. මෙන්න අපේ දිගැටි මයිටොකොන්ඩ්‍රියා එක්ක සම්බන්ධයි. මේ තව මයිටොකොන්ඩ්‍රියාවක් මෙතන තියෙනවා. හරි? එතකොට මේ ප්ලාස්ම පටලයත් එක්ක සම්බන්ධයි. මේ වගේ සෛලීය ඉන්ද්‍රියකා ගණනාවක් සම්බන්ධ කරගෙන ඉන්නවා. මේ තියෙන සෙල් මෙම්බ්‍රේන් කියන්නේ ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය සමගත් සම්බන්ධයි. පැහැදිලිද? මේ වගේ සංකීර්ණ ව්‍යුහයක් තමයි සෛල සැකිල්ලක් කියලා කියන්නේ. දැන් ඊටාම වැදගත් කොටසකට දරුවනේ මම පිය නගනවා. ඒ තමයි සෛල සැකිල්ලේ අර සංරචක තුන ගැන යම්කිසි කරුණු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරන්න ඕනේ. දැන්ටත් ඔබ දන්නවා. දැන් ගත්තොත් අපි ශුද්‍ර නාලිකා නිර්මාණය වන ප්‍රෝටීන උපේකකය මොකද්ද? ටියුබියුලින්. ටියුබියුලින් කියන ප්‍රෝටීන උපේකකයෙන් තමයි ශුද්‍ර නාලිකා නිර්මාණය වෙන්නේ. මතකද මම කලින් කිව්වා ශුද්‍ර නාලිකාවක් හැදෙන්නේ කොහොමද? ටියුබියුලින් ප්‍රෝටීන උපේකක පේලි 13කට වලයාකාරව පිහිටීමෙන්. මෙන්න මේ වගේ. බලන්න ටියුබියුලින් අණු ස්තම්භ 13ක්. ස්තම්භ කියන්නේ සරලව කියනවා නම් පේලි කියන එක. කුහරමය නාල. මේකේ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ ටියුබියුලින් අණු ස්තම්භ නැත්තම් පේලි 13කින්. මෙන්න මේ විදිහට. සරලව අපි බලමු දල වශයෙන් ඇඳලා. දැන් මේක පළවෙනි පේලිය. මේක දෙවෙනි පේලිය. මේක තුන්වෙනි පේලිය. මෙන්න හතරවෙනි පේලිය. මෙන්න පස්වෙනි පේලිය. මෙන්න හයවෙනි පේලිය. මෙන්න හත්වෙනි පේලිය. මෙන්න මේ විදිහට අටවෙනි පේලිය, නවවෙනි පේලිය, 10වෙනි පේලිය, 11වෙනි පේලිය, 12වෙනි පේලිය, 13වෙනි පේලිය යනාදී වශයෙන් පේලි 13කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඇතුලේ කුහරයක් තියෙන්නේ. පේලි 13කින් ටියුබියුලින් අණු පේලි 13කින් තමයි ශුද්‍ර නාලිකාවක් නිර්මාණය වෙන්නේ. ශුද්‍ර සූත්‍රිකා හැදෙන්නේ කොහොමද? කලින් රූප සටහන බලන්න. එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින් සෑදී ඇත. බලන්න. එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින් මේ එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. මේ අනිත් එක්කෙනා වෙන පාටකින් ලකුණු කරන්නම්ම. එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින්. මෙන්න අනිත් ඇක්ටින් පටය මේ තියෙන්නේ. එකිනෙක වෙලුණු. දැන් හොඳට පේනවනේ දැක්කද වෙනස? දැක්කද පැහැදිලිද රූප සටහන? එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. හරි? එතන මට ඒක මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. මෙති එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එක් එක් පට නැත්නම් එක එක දාමය ඇක්ටින් උපේකකවල බහු අවයවයක. ඇක්ටින් උපේකකවල බහු අවයවයක. එතකොට ඇක්ටින් කියන ප්‍රෝටීනයෙන් තමයි නිර්මාණය වෙන්නේ ශුද්‍ර සූත්‍රිකා. ඒ නිසාම ඇක්ටින් සූත්‍රිකා කියලා කියනවා. අතරමැදි සූත්‍රිකා ගැන කියද්දිත් මම කිව්වා
තන්තුමේ ප්‍රෝටීන අතිශයින් දඟර ගැසී ඝන රැහැනක් විදිහට තමයි දක්නට ලැබෙන්නේ දිස් වෙන්නේ. තන්තුමේ ප්‍රෝටීන අතිශයින් දඟර ගැසුණු ඝන රැහැනක් විදිහට තියෙනවා. ඒක සංකීර්ණ නිසා මම මෙතන ඇන්දේ නැහැ. අඳිනවා අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. මෙහෙම රාශියක් මෙහෙම එකට එකතු වෙලා තියෙනවා කියන එක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. මෙන්න මෙහෙම ඝන රැහැනක් විදිහට තමයි තියෙන්නේ. හරි මේක අභ්‍යන්තරයේ ව්‍යුහයක් තමයි ඔබ කලින් රූප සටහනේ දැක්කේ. මේ තියෙන දඟර ගහිලා තියෙන අතිශයින් දඟර ගහිලා තියෙන ඝනකම් රැහැනක් විදිහට සමූහයක්. අපි කියන්නේ අර එක මිටියක් එක පොදියක් කියලා ඒ විදිහට තමයි දකින්න ලැබෙන්නේ. විශේෂත්වය තමයි දැන් කෙලින්ම අපි කිව්වා ශුද්‍ර නාලිකා හැදිලා තියෙන ප්‍රෝටීන උපේකකයේ ටියුබියුලින්. ශුද්‍ර සූත්‍රිකා හැදිලා තියෙන ඇක්ටින්. ඒක කෙලින්ම අපි කිව්වා. නමුත් දරුවනේ අතරමැදි සූත්‍රිකා හැදිලා තියෙන ප්‍රෝටීනේ කෙලින්ම කියන්න බෑ. නිශ්චිතව එකක් කියන්න බෑ. ඇයි දන්නවද? සෛල වර්ගයේ මත තමයි ප්‍රෝටීන වර්ගය රඳා පවතින්නේ. අතරමැදි සූත්‍රිකා හැදිලා තියෙන ප්‍රෝටීන වර්ගය සෛල වර්ගයේ මත රඳා පවතිනවා. එහෙම ඒ අනුව බලපුවාම ප්‍රෝටීන වර්ග කීපයකින් තමයි අතරමැදි සූත්‍රිකා හැදිලා තියෙන්නේ. එක එක සෛලවල තියෙන එක එක වර්ගයේ ප්‍රෝටීන්. දැන් හොඳම උදාහරණයක් තමයි වැඩිපුර දකින්න ලැබෙන එහෙම කෙනෙක් තමයි කෙරටින්. තව එක්කෙනෙක් කියනවා විමෙන්ටින් කියලා. සෛල වර්ගයේ මත රඳා පවතින විවිධ ප්‍රෝටීන කීපයකින් එකක් තමයි හැම වෙලාවෙම දකින්න ලැබෙන්නේ. උදාහරණය කෙරටින්. කෙරටින් කියන්නේ බහුලව දකින්න ලැබෙන අතරමැදි සූත්‍රිකාවල පවතින ප්‍රෝටීන වර්ගයක්. මොන දැන් දරුවෝ අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ එක එක ශුද්‍ර නාලිකා ශුද්‍ර සූත්‍රිකා සහ අතරමැදි සූත්‍රිකාවල කෘත්‍යයන්. දරුවනේ ඔබ විෂය නිර්දේශය හොඳින් අනුගමනය කරන කෙනෙක් නම් මෙතන කෘත්‍යයන් 13ක් තියෙනවා. කෘත්‍යයන් 13ක්. බලන්න කෘත්‍යයන් 13. මේ තුන් දෙනාටම පොදු කෘත්‍යයක් ගැන තමයි මම මුලින්ම කියන්නේ. මොකද්ද? ශුද්‍ර නාලිකා, ශුද්‍ර සූත්‍රිකා, අතරමැදි සූත්‍රිකා මේ තුන් දෙනාම සෛලේ හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. ඒ නිසා තුන් දෙනාට මේක පොදුවේ ලියන්න පුළුවන්. මම ලියනවා. ශුද්‍ර නාලිකාවලටත් සෛලවල හැඩය පවත්වා ගැනීමට විශේෂයෙන්ම දරුවනේ සත්ව සෛලවල තමයි මේ හැඩය පවත්වා ගැනීමට අවශ්‍ය. ඒ කෘත්‍යම ශුද්‍ර සූත්‍රිකාවලටත් අදාළයි. සෛලවල හැඩය පවත්වා ගැනීමට. ඒ කෘත්‍යම අතරමැදි සූත්‍රිකාවලටත් අදාළයි. සෛලවල හැඩය පවත්වා ගැනීමට. ඊළඟට දරුවනේ ශුද්‍ර නාලිකා දායක වෙනවා සෛලීය සචලතාවය සඳහා. සෛලවල චලන සඳහා ශුද්‍ර නාලිකා දායක වෙනවා. හොඳම උදාහරණය තමයි කශිකා පක්ෂම සෑදීමට දායක වෙන්නේ ශුද්‍ර නාලිකානේ. එහෙනම් කශිකා පක්ෂම සෑදීම මගින් සෛලවල සචලතාවය සඳහා දායක වෙනවා. සෛලවල සචලතාවය සඳහා උදාහරණය තමයි කශිකා පක්ෂම. දරුවනේ ශුද්‍ර සූත්‍රිකත් සෛලවල සචලතාවයට දායක වෙනවා. හැබැයි කශිකා පක්ෂම හදලා නෙමෙයි ව්‍යාජ පාද නිර්මාණය කිරීමේදී. මම ඒක ගන්නවා දෙවනි කාරණාවට. සෛලවල සචලතාවය සඳහා උදාහරණය තමයි ව්‍යාජ පාද සෑදීම. ඊළඟට ශුද්‍ර නාලිකාවලට සම්බන්ධව කියන්න පුළුවන් කෘත්‍යයක් තමයි ඉන්ද්‍රියිකා චලනයට දායක වෙනවා. ඒ වගේම සෛල විභාජනයේදී වර්ණ දේහ චලනයට දායක වෙනවා. ඒ තමයි 3-4 කෘත්‍යයන් ශුද්‍ර නාලිකාවලට අදාළව. ඉන්ද්‍රියිකාවල චලනයට දායක වෙනවා. වර්ණ දේහවල චලනයට විශේෂයෙන්ම සෛල විභාජනයේදී වර්ණ දේහවල චලනයට දායක වෙනවා. අපි තව පාට පෑනකින් ලියමු බලන්න. මේ බලන්න.
මම මෙතනින් ලියන්න. ඉන්ද්‍රියිකා චලනයට ඒ වගේම සෛල විභාජනයේදී වර්ණ දේහවල චලනයට සෛල විභාජනයේදී වර්ණ දේහ චලනයට දායක වෙනවා. ඒ වගේම ඉන්ද්‍රියිකා චලනයට දායක වෙනවා. දැන් ශුද්‍ර නාලිකාවල කෘත්‍යයන් 4යි. ඒ හතරම අපි එකපාර පාඩම් කරමු දරුවෝ. මාත් එක්ක පාඩම් කරන්න. මේ වෙලාවේදී මාත් එක්කම පාඩම් කරගමු. පළවෙනි එක තමයි සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. සෛලීය සචලතාවය සඳහා උදාහරණේ කශිකා පක්ෂම සෑදීමේදී. තුන්වෙනි එක ඉන්ද්‍රියිකා චලනයට දායක වෙනවා. හතරවෙනි එක සෛල විභාජනයේදී වර්ණ දේහ චලනයට දායක වෙනවා. ශුද්‍ර සූත්‍රිකාවලින් කාර්යයන් 6ක් තියෙනවා. අද වගුව පිරෙන්නම ලියන්න පුළුවන් මේ කාර්යයන් ටික. දැන්ට දෙකක් ලියලා තියෙන්නේ. සෛලවල හැඩය පවත්ව ගන්න දායක වෙනවා. ඒ වගේම සෛලීය සචලතාවය සඳහා විශේෂම ව්‍යාජපාද සෑදීමේදී සෛලවල හැඩය පවත්ව ගන්න දායක වෙනවා වගේම දරුවනේ සෛලවල හැඩය වෙනස් කරන්නත් දායක වෙනවා මෙයා. එනිසා මම ඊළඟ කාර්යයට ලියනවා සෛලවල හැඩය වෙනස් කිරීමට දායක වෙනවා. සෛලවල හැඩේ වෙනස් කරන්න දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි. පේශි සංකෝචනයට දායක වෙනවා. දැන් පේශියක තියෙනවනේ ලක්ෂණයක් සංකෝචනය වීම, ඉහිල් වීම. ඒතර පේශි සංකෝචනයට දායක වෙනවා. මම ඒකත් මෙතනින්ම ලියන්න. පේශි සංකෝචනයට පේශි සංකෝචනයට දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි. ශාක සෛලවල සෛලප්ලාස්මීය සංසරණය. පැරණි නිර්දේශවල පැරණි පොත්පත්වල තියෙන මේ වචනේ වක්සරණය කියලා. ඒ ක්‍රියාවලියට දායක වෙනවා. සෛලප්ලාස්මීය සංසරණය නැත්නම් වක්සරණය. ශාක සෛලවල තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ශාක සෛලවල සෛල ප්ලාස්මීය සංසරණය සඳහා දායක වෙනවා. කෘත්‍යයන් දරුවෝ 5ක් කිව්වා. 6 වෙනි කෘත්‍යය. 6 වෙනි කෘත්‍යය තමයි දරුවනේ දැන් මේ ප්‍රධාන 5ට අමතරව අවසාන කෘත්‍යය විශේෂයෙන්ම සත්ව සෛලවල සෛල විභාජනයේදී බේදන ඇලිය සෑදීමට දායක වෙනවා. දැන් යම් දරුවෙක්ට බේදන ඇලිය කියන්නේ මොකක්ද කියලා අපැහැදිලිතාවයක් ඇති. ඒ නිසා කලබල වෙන්න එපා. සෛල චක්‍රය සහ සෛල විභාජනයේ පාඩම ඉදිරියේදී මම ඔබ වෙත ගෙන එන්නට නියමිතයි. ඒ පාඩමේදී මම ගැඹුරෙන් මේ කරුණු පැහැදිලි කරන්නම්. දැනට මේ වචන ටික දැනගන්න ඕනේ. හරි. එහෙනම් අපි ලියමු. සත්ව සෛලවල සෛල විභාජනයේදී බේදන ඇලිය සෑදීමට මං ඉදිරියේදී කියලා දෙන්නම් මොකද්ද බේදන ඇලියක් කියන්නේ කියලා. හරි එන්න බලන්න ශුද්ධ සූත්‍රිකාවල කෘත්‍යයන් 6ක් තියෙනවා. සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. සෛලවල හැඩය වෙනස් කරන්න දායක වෙනවා. ව්‍යාජපාද නිර්මාණය කිරීම වගේ සෛලවල සචලතාවයට බලපානවා. ශාක සෛලවල සෛලප්ලාස්මීය සංසරණයට දායක වෙනවා. පේශි සංකෝචනයට දායක වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් සත්ව සෛලවල සෛල විභාජනයේදී බේදන ඇලිය සෑදීමට දායක වෙනවා. අතරමැදි සූත්‍රිකාවල දරුවනේ කෘත්‍යයන් තියෙන්නේ 3යි. දැන්ටමත් ඔබ එකක් ඉගෙනගෙන තියෙනවා. සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි. මතකද න්‍යෂ්ටිය ගැන අපි සාකච්ඡා කළා. ද්විත්වපටලම ඉන්ද්‍රියිකා කියන පාඩමේදී න්‍යෂ්ටිය ගැන ගැඹුරින් සාකච්ඡා කරා. එතනදී න්‍යෂ්ටියේ එක කොටසක් විදිහට ඔබට මම න්‍යෂ්ටික තලාව ගැන කියලා දුන්න මතකද? න්‍යෂ්ටික තලාව සෑදීමට අතරමැදි සූත්‍රිකා තමයි ඍජුවම දායක වෙන්නේ. එහෙනම් දෙවෙනි කෘත්‍යය මම ගන්නවා න්‍යෂ්ටික තලාව සෑදීම. න්‍යෂ්ටික තලාව සෑදීමට දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි. මීට අමතරව
අතරමැදි සූත්‍රිකා දායක වෙන දරුවනේ න්‍යෂ්ටිය සහ සමහර වෙනත් ඉන්ද්‍රියකා සවිවීමට දායක වෙනවා. න්‍යෂ්ටිය සහ සමහර වෙනත් ඉන්ද්‍රියකා සවි කිරීමට දායක වෙනවා. සවිවීමට. න්‍යෂ්ටිය හා සමහර වෙනත් ඉන්ද්‍රියකා සවිවීමට දායක වෙනවා. මම පොරොන්දු වුණා කෘත්‍යයන් 13ක් මේ දරුවන්ට පැහැදිලි කරනවා කියලා. දරුවනේ ගණන් කරලා බලන්න කෘත්‍යයන් 13ක් තියෙනවා. ශුද්‍ර නාලිකාවලට අදාළව කෘත්‍යයන් 4යි, ශුද්‍ර සූත්‍රිකාවලට අදාළව කෘත්‍යයන් 6යි, අතරමැදි සූත්‍රිකාවලට අදාළව කෘත්‍යයන් 3යි. ඔක්කොම කෘත්‍යයන් 13ක් සාකච්ඡා කරලා අවසానයි. එහෙනම් අපි යමු ශුද්‍ර නාලිකා, ශුද්‍ර සූත්‍රිකා, අතරමැදි සූත්‍රිකා වලින් සමන්විත වෙච්ච සෛල සැකිල්ලේ කෘත්‍යයන් 4ට. සෛල සැකිල්ලටත් කෘත්‍යයන් 4ක් තියෙනවා. දරුවනේ ඒ කෘත්‍යයන් 4න් කෘත්‍යයන් 2ක්ම මගේ අර්ථ දැක්වීම තුල තියෙනවා. මතකද? ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලේ හැඩේ පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයකි. එතනින් කෘත්‍යයන් 2ක් ගන්න පුළුවන්. එකක් තමයි ප්‍රධාන වශයෙන් සත්ව සෛලවල හැඩේ පවත්වා ගැනීමට දායක වීම. ඒ වගේම සෛල ප්ලාස්මයට සන්ධාරණය ලබා දීම. මම ලියනවා මේ කෘත්‍යයන් 2. ප්‍රධාන වශයෙන් සත්ව සෛලවලට හැඩය පවත්වාගෙන යාමට ආධාර වීම. ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයකි. එහෙනම් දෙවනි කෘත්‍ය අපි ලියමු. වෙන පාටකින් ලියමු ලස්සනට. හොඳට මතක හිටින්න. සෛල ප්ලාස්මයට සන්ධාරණය ලබා දීම. සෛල ප්ලාස්මයට සන්ධාරණය ලබා දීම. තුන්වෙනි එක තමයි දරුවනේ ඉන්ද්‍රියකා සහ සයිටෝසෝලීය එන්සයිම රඳවා තබා ගැනීම. ඒ රඳවා තබා ගැනීම කරන්නේ සෛල සැකිල්ලේ මේ තියෙන ප්‍රෝටීන අතර තියෙන සම්බන්ධතාව මගින්. ඉන්ද්‍රියකා සහ සයිටෝසෝලීය එන්සයිම රඳවා තබා ගැනීම. ඒක තමයි අපි සාකච්ඡා කරන අපි ලියන තුන්වෙනි කෘත්‍යය. ඉන්ද්‍රියකා සහ සයිටෝසෝලීය එන්සයිම රඳවා තබා ගැනීම. අවසාන කෘත්‍යයට ඔබට පේනවා ඇති මම තිත්තිරිපේලි 3ක් තිබ්බා. ඒකට හේතුව ටිකක් දිග කෘත්‍යයක්. සෛලප්ලාස්මීය චලන වලට දායක වෙනවා. මෙතනදී සෛලප්ලාස්මීය චලන කියලා අදහස් කරන්නේ අර ව්‍යාජපාද සෑදීම වගේ අවස්ථා. ඒ වගේම සෛලප්ලාස්මීය සංසරණය. නැත්නම් වක්සරණය කියලා පරණ සිලබස් වල සඳහන් වෙන වචනය. මේ සෛලප්ලාස්මීය සංසරණය කියලා අදහස් කරන්නේ සෛලප්ලාස්මයේ එක තැනක තියෙන ද්‍රව්‍යයක් එහෙම නැත්නම් ඉන්ද්‍රියකාවක් එතනින් තව තැනකට යනාදී වශයෙන් සෛලය තුල සෛලයේ වටා ගමන් කරනවා. මේකට තමයි කියන්නේ සෛලප්ලාස්මීය සංසරණය කියලා. නැත්නම් වක්සරණය. ඒ වගේම ඉන්ද්‍රියකා ස්ථානගතව තබා ගැනීමට සහ අවශ්‍ය විට වර්ණ දේහ චලනය කිරීමට දායක වෙන්නේ සෛල සැකිල්ල. හරිනේ. අපි ලියමු. බලන්න. හතරවෙනි කරුණ. සෛල ප්ලාස්මීය චලන සෛල ප්ලාස්මීය සංසරණය ඉන්ද්‍රියකා ස්ථානගතව තබා ගැනීම හා අවශ්‍ය විට
වර්ණ දේහ චලනය සඳහා දායක වෙනවා. වර්ණ දේහ චලනය සඳහා දායක වෙනවා. දරුවනේ ඒ අනුව සෛල සැකිල්ලට අදාළ කෘත්‍යයන් 4ම අපි සාකච්ඡා කරා. මාත් එක්ක කියමු බලන්න. පාඩම් කරගමු. පළවෙනි කෘත්‍යය. ප්‍රධාන වශයෙන්ම සත්ව සෛලවල හැඩය පවත්වා ගැනීමට ආධාර වීම, සෛල ප්ලාස්මයට සන්ධාරණයක් ලබා දීම, ඉන්ද්‍රියිකා සහ සයිටෝසෝලි එන්සයිම රඳවා තබා ගැනීම, ඒ වගේම සෛල ප්ලාස්මීය චලන, සෛල ප්ලාස්මීය සංසරණය, ඒ වගේම ඉන්ද්‍රියිකා ස්ථානගතව තබා ගැනීම සහ අවශ්‍ය විට වර්ණ දේහවල චලනය සඳහා දායක වෙනවා. වර්ණ දේහවල චලනය සඳහා දායක වෙනවා. ඒ අනුව සෛල සැකිල්ල පිළිබඳව අපගේ අධ්‍යයනය මින් අවසන් වෙනවා. දැන් අපි යොමු වෙන්න හදන්නේ දරුවනේ හැම පාඩම් මාලාවකදීම මම සිදු කරන අවසානයේට අපි සාකච්ඡා කරන එක් එක් පාඩමට සම්බන්ධ කෙටි ප්‍රශ්නාවලියට තමයි දැන් යොමු වෙන්නේ. කෙටි ප්‍රශ්නාවලිය. එතකොට ඒ පාඩමට අදාළව අපි හැම පාඩමකදීම මේ වගේ කෙටි ප්‍රශ්නාවලියක් යොමු කරනවා. එයින් මේ සමස්ත පාඩම තුල තිබෙන මූලික සාරාංශය ඔබට නැවත වරක් පුනරීක්ෂණය කිරීමක් තමයි මෙහිදී අපේක්ෂා කරන්නේ. ප්‍රශ්න කීපයක් අදත් මම ගෙනාවා. ලයිසෝම වගේ ඉටවන කෘත්‍යයන් මොනවද? අපි ලස්සන රූප සටහනක් ඇඳලා තර්කානුකූලව මේ කරුණු ටික තේරුම් ගත්තා. ලයිසෝම වලින් ඉටවන කෘත්‍යයන් 4යි තියෙන්නේ. භක්ෂ සෛලිකතාවයේ මගින් ලබාගත් ආහාර අංශු ජීර්ණය කරනවා. ඒක පළවෙනි කෘත්‍යය. බහිස්සෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය සෛලෙන් පිටතට පරිවහනය කරනවා. ගෙවී ගිය ඉන්ද්‍රියිකා ජීර්ණය කරනවා. ස්වයං ජීර්ණය මගින් සෛල මිය යාමට හේතු වෙනවා. මේ කෘත්‍යයන් 4 අපි දැන් සටහන් කරගමු. මාත් එක්කම ලියමු. 1. භක්ෂ සෛලිකතාව මගින් ලබාගත් ආහාර අංශු. භක්ෂ සෛලිකතාව මගින් ලබාගත් ආහාර අංශු ජීර්ණය. ඒක පළවෙනි කෘත්‍යය. දෙවෙනි කෘත්‍යය බහික්ෂෛලිකතාව. බහික්ෂෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය සෛලයෙන් බහික්ෂෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය සෛලයෙන් පිටතට පරිවහනය කිරීම. තුන්වෙනි කාරණාව ගෙවී ගිය ඉන්ද්‍රියිකා ජීර්ණය කිරීම. මේක කෙනෙක්ට වයස්ගත ඉන්ද්‍රියිකා කියන්නත් පුළුවන්. ගෙවී ගිය ඉන්ද්‍රියිකා ජීර්ණය කිරීම. අවසාන කෘත්‍ය වෙන්නේ දරුවනේ ස්වයං ජීර්ණය මගින් සෛලමය යාම. 4 වෙනි කෘත්‍ය තමයි ස්වයං ජීර්ණය මගින් තමන්ව කා ගන්නවා. ස්වයං ජීර්ණය මගින් සෛලමය යාම. තමන්ව විනාශ කරගන්න නිසයි මේ ලයිසෝම පාඩමේදී මම මුලින්ම ඕගලන්ට සඳහන් කරේ විදේශීය භාෂාවලින් ලියවෙච්ච අපි විෂය කරුණු ලබා ගැනීමට යොදා ගන්න ඔබේ විෂය නිර්දේශය සකස් කිරීමට යොදා ගන්න ප්‍රධාන මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වෙන්නේ ලයිසෝම් සහ සුයිසයිඩ් බෑග්ස්, ලයිසෝම වනාහි සියදිවි නාශක මලු තමන්ම අවසානයේදී තමන්ව විනාශ කරගන්නවා. ඒ විතරක් නෙමෙයි සෛලයේ ඉන්න පාලකයා වන න්‍යෂ්ටියටත් විනාශ කරනවා. න්‍යෂ්ටියත් විනාශ කරනවා. ඒ වගේම ශක්තිය නිපදවන ප්‍රධාන ශක්ති බලාගාරයේ වන මයිටොකොන්ඩ්‍රියාව විනාශ කරලා දානවා. සුණු විසුණු කරලා දාන ඉන්ද්‍රියිකාවක්. ඒ නිසා හරිම භයානක කෙනෙක්. වැරදීමකින් හරි මේ ලයිසෝම වල අර තනි පටලය අහඹු ලෙස මොකක් හෝ හේතුවක් මත බිඳ වැටුනොත් සමස්ත සෛලයම විනාශ වෙන ක්‍රියාවලිය තමයි මේ ස්වයං ජීර්ණය කියන්නේ. අවසානයේදී තමනුත් විනාශ වෙලා යනවා. ඒ අනුව ලයිසෝම වල කෘත්‍යයන් 4 අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඊළඟට යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 2. පෙරොක්සිසෝම සහ ග්ලයොක්සිසෝම වගේ ඉටවන කෘත්‍යයන් වෙන වෙනම ලියන්න. දැන් මේ වෙනකොට අපි දන්නවා අපි පෙරොක්සිසෝම මේ පාඩමේදී සාකච්ඡා කළා. පෙරොක්සිසෝම වලින් ඉටවන කෘත්‍යයන් දෙකක් තියෙනවා.
ග්ලයොක්සිසෝම වලින් එකක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පැහැදිලිව මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් වුණාම විභාගෙදී වෙන වෙනම ලියන්න කියලා කියන්නේ. ඒ නිසා කෘත්‍යයන් තුනම එක දිගට පහළට ලියන්න යන්න එපා. මේ විභාගෙදී ඔබට අවාසියක් වෙන තැනක්. ඒ නිසා පැහැදිලිව පෙරොක්සිසෝම කියලා ලියන්න. ඒකට ගත වෙන තත්පර කීපය ගැන දුක් වෙන්න එපා. පෙරොක්සිසෝම කියලා ලිව්වා, පොඩි ඉරි කෑල්ලක් ගැහුවා, 1 2 කියලා යාගේ කෘත්‍යයන් දෙක ලියන්න. ඊළඟට ග්ලයොක්සිසෝම ලිව්වා, පොඩි ඉරි කෑල්ලක් ගැහුවා, ග්ලයොක්සෝම වලට අදාළ එක කෘත්‍යයයි තියෙන්නේ, ඒක ලියන්න. දැන් මෙන්න මේ විදිහට ලියන්න. මේ ගොඩක් විභාග අපේක්ෂකයන් විභාගෙදී වරද්ද ගන්න තැන්. ඒ අහන ප්‍රශ්නයට ගැළපෙන පරිදි පිළිතුර ලියන්න ඕනේ. පෙරොක්සිසෝම කියලා ලිව්වා, මෙන්න පළවෙනි කෘත්‍යය. මොකද්ද? පෙරොක්සයිඩ් වල විෂහරණය කිරීම. පෙරොක්සයිඩ් කියන්නේ සෛල ඇතුලේ පරිවෘත්තීය ක්‍රියාවලදී හැදෙන විෂ ද්‍රව්‍යයක්. එහෙනම් පෙරොක්සයිඩ් වල විෂහරණය. H2O2 කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ ඒ වගේ කෙනෙක්. දෙවැනි එක තමයි C3 ශාකවල. ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ඔබට පැහැදිලිව විස්තර කරන්න මොකද්ද මේ C3 ශාකයක් කියන්නේ කියලා. හරි. එතකොට C3 ශාකවල ප්‍රභා ශ්වසනයට දායක වෙනවා. එතකොට ග්ලයොක්සිසෝම එයාට එක කෘත්‍යයයි තියෙන්නේ. ග්ලයොක්සිසෝම. ග්ලයොක්සිසෝම කියන්නේ විශේෂණය වෙච්ච පෙරොක්සිසෝම වර්ගයක්ම තමයි. මේ දෙනගේ ප්‍රධාන වෙනස්කමක් තමයි පෙරොක්සිසෝම ශාක සත්ව සෛල දෙකේම පොදුවේ දකින්න ලැබෙනවා. හැබැයි ග්ලයොක්සිසෝම ශාක සෛලවල පමණමයි ඉන්නේ. හරි. ග්ලයොක්සිසෝම කරන්නේ එකම එක කෘත්‍යයයි. මොකද්ද? මේද අම්ල සීනි බවට පරිවර්තනය. මේද අම්ල සීනි බවට පරිවර්තනය කරනවා. එමනම් අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. කශිකා සහ පක්ෂම අතර පවතින වෙනස්කම් දෙකක් ලියන්න. දරුවනේ මේ ප්‍රශ්නේ දීලා තියෙන ඉඩ ප්‍රමාණයට අමතරව පහලින් මට පොඩි ඉඩක් මං වෙන් කරගත්තා. මම කියන වෙනස්කම්ම මට රූප සටහනකිනුත් ඇඳලා පෙන්නන්න පුළුවන්. දැන් මේ බලන්න. බලන්න. සෛලයක් ගත්තම මෙන්න කශිකාවක් දරන සෛලයක්. හරි, මේ තියෙන කශිකාව. මම මෙහෙම ලියන්න. ඔන්න කශිකාව. අපි තව සෛලයක් ගමු. වෙන පාටකින් අඳිමු. මෙන්න පක්ෂම. මෙන්න පක්ෂම. දැන් බලන්න පේන වෙනස්කම්. රූපෙ දිහා බලලා වෙනස්කම් කියන්න පුළුවන්. කශිකාව සාපේක්ෂව දිගුයි, පක්ෂම කෙටි. කෙටි නෙරුම් කියලා තමයි අපිට විෂය නිර්දේශය තුල තියෙන්නේ. අද මම සාකච්ඡා කරෙත් එහෙමයි. එහෙනම් පළවෙනි වෙනස මම ලියනවා. කශිකාව සාපේක්ෂව දිගු දිගැටි ව්‍යුහයකි, පක්ෂම කෙටි ප්‍රසර වේ. කෙටි ප්‍රසර වේ. හොඳට මතක තියාගන්න, වෙනස්කම් ලියන්න කියපුවාම වගුවක් ඇඳලා ඒ වෙනස්කම් ලිව්වේ සාම්ප්‍රදායිකව පැරණි විෂය නිර්දේශයේ. දැන් ඔබේ විෂය නිර්දේශයේ තුලදී මතක තියාගන්න, වෙනස්කම් සංසන්දනය කරන්න කියපුවාම අපි එකම වගන්තියක් තුල ඒ වෙනස්කම් දෙකම ලියනවා. මේක තමයි විභාගෙදී ලකුණු ලබා දෙන රටාව. ඒ නිසා ප්‍රශ්නේ පැහැදිලිව කියනවා නම් පමණයි වගුගත කරන්න, ලයිස්තුගත කරන්න කියලා තියෙනවා නම් විතරයි අපි මේ විදිහට ලියන්නේ. එහෙම නැතුව තියෙනවා නම් සාමාන්‍ය විදිහට වගන්තියක් විදිහටයි මේ වෙනස්කම් දෙක අපි එකම වගන්තියකට ඇතුළත් කරන්නේ. හරි. එතකොට පළවෙනි වෙනස්කම පැහැදිලි. කශිකාව සාපේක්ෂව දිගු දිගැටි ව්‍යුහයක්. හැබැයි පක්ෂම කියන්නේ කෙටි ප්‍රසර. දැන් මේ තියෙන්නේ පක්ෂම. හරි. පක්ෂම තමයි මේ තියෙන්නේ. තව වෙනසක් පේනවද? සංඛ්‍යාත්මක වෙනස බලන්න. කශිකා එකක්, දෙකක් හෝ කිහිපයක් තියෙන්නේ. හැබැයි පක්ෂම රාශියක් තියෙන, ඕන තරම් පක්ෂම තියෙනවා. මේ පැරමීසියම් කෙනෙක්ගේ ඇතුලේ පක්ෂම දකින්න පුළුවන් දහස් ගණනක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපයක් නිරීක්ෂණය කරන්න පක්ෂම දහස් ගණනක් දකින්න පුළුවන්. හරි. ඒ නිසා මේ සංඛ්‍යාත්මක වෙනසත් අපිට මේ ප්‍රධාන වෙනස්කම් දෙකට ලියන්න පුළුවන්. හරි. අපි ඒකත් ලියමු. මේ බලන්න. කශිකා එකක්, දෙකක් හෝ කිහිපයක්. කිහිපයක් කියලා අදහස් කරන්නේ මේ 3 4ක් විතර.
තර කශිකා එකක් දෙකක් හෝ කිහිපයක් පිහිටයි. නමුත් පක්ෂ්ම රාශියක් සෛලයක අඩංගු වේ. මෙන්න කශිකා සහ පක්ෂ්ම අතර පවතින මූලික වෙනස්කම් දෙක. ඒක ඔයාලට ඕගලන් හැමෝටම රූප සටහනිනුත් මේක පැහැදිලි ඇති. හරි. දරුවනේ මම ඊළඟට 4 වෙනි ප්‍රශ්නයට තමයි යොමු වෙන්නේ. සෛල සැකිල්ල යනු කුමක්ද? අද මම පැහැදිලි කරා මේ පාඩමේදී සෛල සැකිල්ල අර්ථ දැක්වුවා. ඒ අලුත් අර්ථ දැක්වීමක් මම ඔබට පැහැදිලි කරා. ඒක තමයි මම මෙතන ලියන්න බලාපොරොත්තු වෙන්නේ. සෛල සැකිල්ල කියන්නේ මොකක්ද? ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයක්. අවශ්‍යතාවය අනුව කැඩීමට සහ නැවත සෑදීමට හැකි ගතික ව්‍යුහයක්. අපි ලියමු. බලන්න. ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයකි. අවශ්‍යතාවය අනුව කැඩීමට සහ නැවත සෑදීමට. අවශ්‍යතාවය අනුව කැඩීමට සහ නැවත සෑදීමට හැකි ගතික ව්‍යුහයකි. වෙනස් වෙන කෙනෙක් මෙයා. ගතික ව්‍යුහයකි. පැහැදිලිද? එකපාරක් කියමු. ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයකි. අවශ්‍යතාවය අනුව කැඩීමට සහ නැවත සෑදීමට හැකි ගතික ව්‍යුහයකි. එමනම් දරුවනේ ඊළඟ ප්‍රශ්නයට යමු. සෛල සැකිල්ලෙන් ඉටුවන කෘත්‍යයන් මොනවාද? අපි අවසානයේදී කතා කරා මේවා ගැන. සෛල සැකිල්ලෙන් ඉටුවන කෘත්‍යයන් දරුවනේ 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රධාන වශයෙන්ම සත්ව සෛලවල හැඩය පවත්වා ගැනීමට ආධාර වීම. අපි ඒක ලියමු ඉස්සෙල්ලම. ප්‍රධාන වශයෙන් සත්ව සෛලවල හැඩය පවත්වා ගැනීමට ආධාර වීම. දෙවැනි එක සෛලප්ලාස්මයට සන්ධාරණය ලබා දීම. සෛලප්ලාස්මයට සන්ධාරණය ලබා දීම. තුන්වෙනි කෘත්‍ය මොකද්ද? තුන්වෙනි කෘත්‍ය තමයි දරුවනේ ඉන්ද්‍රියිකා සහ සයිටෝසෝලීය එන්සයිම රඳවා තබා ගැනීම. ඉන්ද්‍රියිකා සහ සයිටෝසෝලීය එන්සයිම රඳවා තබා ගැනීම. හතරවෙනි කෘත්‍ය. මේක ටිකක් දිග කෘත්‍යයක්නේ. මොකද්ද? සෛලප්ලාස්මීය චලනයට, සෛලප්ලාස්මීය සංසරණයට, ඒ වගේම ඉන්ද්‍රියිකා ස්ථානගතව තබා ගැනීමට සහ අවශ්‍ය විට වර්ණ දේහවල චලනයට දායක වීම. කෘත්‍යයන් 4ක් වගේ තියෙනවා. මේ හතරවෙනි කෘත්‍යය. සෛල ප්ලාස්මීය චලනයට, ඒ වගේම සෛල
ප්ලාස්මීය සංසරණයට එවැගේම ඉන්ද්‍රියිකා ස්ථාන ගත කර තබා ගැනීමට හා අවශ්‍ය විට වර්ණ දේහ චලනයට දායක වීම. අවශ්‍ය විට වර්ණ දේහ චලනයට දායක වීම. මේ සඳහා දායක වෙන්නේ සෛල සැකිල්ල. හරි. එතකොට සෛලප්ලාස්මීය චලනයට, සෛලප්ලාස්මීය සංසරණයට, ඉන්ද්‍රියිකා ස්ථාන ගත කර තබා ගැනීමට සහ අවශ්‍ය විට වර්ණ දේහ චලනයට දායක වීම. සෛල යුෂය අඩංගු ද්‍රව්‍ය හතරක් නම් කරන්න. සෛල යුෂය නැත්තම් අපි කිව්වේ රික්තක යුෂය. මේක තුල තියෙන ද්‍රව්‍ය මොනවද? දරුවනේ අංක එකටම තියෙන්නේ ජලය තියෙනවා. ඒ වගේම පොටෑසියම් අයන, ක්ලෝරයිඩ් අයන දකින්න පුළුවන්. සීනි, ඒ වගේම ඇමයිනෝ අම්ල මේවත් තියෙනවා. මීට අමතරව ඇන්තොසයනින් වැනි යුෂ වර්ණක තියෙනවා. ඇන්තොසයනින් වැනි යුෂ වර්ණක දකින්න පුළුවන්. මේව තමයි තියෙන්නේ. රික්තකය මගින් ඉටුවන කෘත්‍යයන් මොනවද? දරුවෝ රික්තකය මගින් ඉටුවන කෘත්‍යයන් පහක් ගැන මම සඳහන් කළා. මොනවද පහ? පළවෙනි එක මතක් කරන්න. ජලය, අයන, සීනි, අර වර්ණක වැනි වෙනත් ද්‍රව්‍ය ගබඩා කරනවා. දෙවනි කෘත්‍ය සෛලීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කරනවා. ඒ කෘත්‍යයන් දෙකම අපි ලියමු. ජලය, අයන, සීනි, වර්ණක වැනි වෙනත් ද්‍රව්‍ය ගබඩා කිරීම. වෙනත් ද්‍රව්‍ය ගබඩා කිරීම. ඒ වගේම සෛලීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීම. තුන්වෙනි කෘත්‍යය. තුන්වෙනි කාර්යය තමයි දරුවනේ සෛලයේ ජල තුල්්‍යතාවය පවත්වා ගැනීම. සෛලයේ ජල තුල්්‍යතාවය පවත්වා ගැනීම. අපි මේ ඔක්කොම සාකච්ඡා කළා. දැන් අපි ප්‍රශ්න වලින් මතක් කරනවා. හතරවෙනි කෘත්‍යය මොකද්ද? හතරවෙනි කාරණාව තමයි සෛලයට ශුණතාව සහ සන්ධාරණය ලබා දීම. සෛලයට ශුණතාව හා සන්ධාරණය ලබා දීම. අවසාන කෘත්‍යය තමයි මේ ඇන්තොසයනින් වගේ යුෂ වර්ණක මගින් සමහර ශාකවල වර්ණය නිපදවීම. ඇන්තොසයනින් වැනි යුෂ වර්ණක සමහර ශාකවල වර්ණය නිපදවීම. සමහර ශාකවල වර්ණය නිපදවීම. එවනම් දරුවනේ අද දවසේ මේ පාඩම තුල ඒක පටලමේ ඉන්ද්‍රියිකා රාශියක් ගැන විස්තර සාකච්ඡා කළා. ඊට අමතරව සෛල සැකිල්ල ගැන සාකච්ඡා කළා. ඒ වගේම අවසානයේදී අද දවසේ සාකච්ඡා කළ කොටස් වලට අදාළව කෙටි ප්‍රශ්න 7ක් අපේ විග්‍රහයට අපි එකතු කළා. ඒ අනුව සෛලීය පදනමට අදාළව තවත් පරිච්ඡේදයක නිමාව මේ විදිහට සනිටුහන් වෙනවා. අපේ ඊළඟ පාඩම තුලින් ඔබට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා බහිස්සෛලික සංඝටක පිළිබඳව. බහිස්සෛලික සංඝටක කියලා කියන්නේ සෛලයේ බාහිරින්ම පවතින කොටස් පිළිබඳව.
ඒ සමගින් සෛලීය පදනම ඊළඟ පාඩමත් සමග අවසන් වෙනවා. ඉතින් අපි ඊළඟ පාඩමේදී ඔබ නැවත මුණ ගැහෙනවා බයිසෛලික සංඝටක පිළිබඳව සාකච්ඡා කිරීමට. එතෙක් ඔබට සුබ දවසක්.